නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නකෝ ආනන්ද බික්ඛු සෝබති සංගනිකාරාමෝ සංගනිකාරතෝ සංගනිකාරාමතං අනියුත්තෝ ගනාරාමෝ ගනරතෝ ගන්න සම්දිතෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දිනවල අපි විශේෂයෙන්ම චූලසුඤ්ඤත සූත්‍රය අවසන් කරලා ඒකේ ඊළඟ සූත්‍රය වන මහා ශුඤ්ඤත සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පවත්වාගෙන යන අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාගේ ඝනසංගනිකාරාමතාව, එහෙමත් නැත්නම් පිරිස් ඇසුරේ වාසය කිරීම, බොහෝ පිරිස් ඇසුරු කිරීම, එහෙමත් නැත්නම් අල්ලාප සල්ලාප වල යෙදෙමින් කටයුතු කිරීම කියන මෙන්න මේ දේවල් දැකලා ඒක ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට එක්තරා අන්දමකින් හුදකලාව වාසය කිරීම, විවේකීව වාසය කිරීම, කෙලස් තවන වීරයකින් යුක්තව වාසය කිරීම අගය කරපු අවස්ථාවක් වශයෙන් මහා ශුඤ්ඤත සූත්‍රය මුලින්ම අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ භාගතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ශාක්‍යයන්ගේ කාලකේමක කියන ඒ ස්ථානයේ වැඩ වාසය කරද්දී දකිනවා භික්ෂුන් වහන්සේලා උදෙසා බොහෝ සෙයින් සේනාසන පනවලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ බොහෝ පිරිසක් ඉන්නවා කියලා සතුටු වෙනවා වෙනුවට ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ ඇයි මේ තරම් මේ සේනාසන පනවලා තියෙන්නේ? මෙතරම් භික්ෂු පිරිසක් වැඩ වාසය කරනවාද? ඉතින් එතකොට තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ හෙළි කරන්නේ ඔව් එහෙමයි. මේ වෙලාවේදී අපි චීවර මාසය තමයි පසු කරන්නේ. ඉතින් බොහෝ චීවර අපිට ලැබිලා තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ චීවර පිළියෙල කරමින්, සකස් කරමින්, පිරිස් ඇසුරු කරමින් වාසය කරනවා. ඉතින් එලාදී තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නකෝ ආනන්ද බික්ඛු සෝබති සංගනිකාරාමෝ සංගනිකාරතෝ සංගනිකාරාමතං අනියුත්තෝ. මේ කියන්නේ මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් සෝභමාන වෙන්නේ නැහැ. උන්වහන්සේ නිවැරදි දහමක පිළිටන්නේ නැහැ. ලොකු පිරිසක් ඇසුරු කරමින් අල්ලාප සල්ලාපේ යෙදෙමින් එහෙම අර පිරිස් ඇසුරට නැඹුරුවක් හිතේ තියාගෙන කටයුතු කරනවා නම් එතන සෝබන වෙන්නේ නැහැ. සංඝ සෝබන වෙන්නේ නැහැ. සංඝයාට ගැලපෙන්නේ නැහැ කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. මොකද භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගය එක්තරා අන්දමකින් නෙක්ඛම්ම සුඛයක්, පවිවේක සුඛයක්, උපසම සුඛයක්, සම්බෝධ සුඛයක් කියලා වෙනස් මේ අර්ථ දක්වනවා. ඒ කියන්නේ නෛෂ්ක්‍රම්‍යයේ තුලින් ලැබිය හැකි සුඛයක්, සැපයක්. ඒ කියන්නේ දේවල් ලං කරගෙන ඇලිලා බැඳිලා ලං කරගන්න සෝයක් නෙමෙයි. ඒ වෙනුවට නෛෂ්ක්‍රම්‍යයක් කළා අතහැරලා විවේකයෙන් ලබා ගන්න සෝයක්. ඊළඟට පවිවේක සුඛං. ඒ කියන්නේ එක්තරා අන්දමක කායික, මානසික ඊළඟට උපදි කියන මෙන්න මේ අවස්ථා තුනක. නැත්තම් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මෙන්න මේ මට්ටම් තුනක තියෙන විවේකයක්, උදකලාවක් ඇසුරු කරමින් කෙනෙක් ලබා ගන්නා සෝයක්. ඊට පස්සේ උපසම සුඛං, මේ කෙලෙස් සංසිඳවලා, ප්‍රපංච සංසිඳවලා, විතර්ක සංසිඳවලා, උපසමනයකටපත් කළා ලබා ගන්නා, සාක්ෂාත් කර ගන්නා සුඛයක්. සම්බෝධ සුඛං, අවබෝධය තුළින්, ප්‍රඥාව දියුණු කිරීම තුළින්, විපස්සනාවක් වැඩිම තුළින් ප්‍රඥාව පාදක කරගත්ත සුඛයක්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අනුදැන වදාරපු භික්ෂුන් වහන්සේලා වෙත හෙළි කරපු, අනුගමනය කරන්න කියලා ආරාධනා කරපු ඒ නික්ලේශී සුවය ගැන මතක් කරනවා. ඉතින් මේ බඳු සුවයක් සඳහා කටයුතු කරන කෙනෙකුට යා යුතු පාර බුදුරජාණන් වහන්සේ ටික ටික හෙළිපෙහෙළි කරනවා. ඉතින් එතකොට මේ සූත්‍රයේදී විශේෂයෙන් සඳහන් කරනවා සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ජත්තං ශුඤ්ඤතං උපසම්බජ්ජ විහෙරතු. ඒ කියන්නේ දැන් කෙනෙක් ගැඹුරු විපස්සනාවක් දියුණු කරගෙන යනකොට ක්‍රමානුකූලව සතිපට්ඨානයක් දියුණු කරනකොට එයා අත්දකින්න තත්වයක් තමයි ශුඤ්ඤත තත්වයක් කියලා කියන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම මෙතන සත්වයේ පුජ්‍යලේක ආත්මයක් නොමැති තත්වය අවබෝධ කරගෙන ඒ තුලින් ආත්ම සංඥාව වෙනුවට අනාත්ම සංඥාව කෙනෙක් දියුණු කළා. ඒ තුලින් එමනම් අර කෙලෙස් නැත්තම් ඇලීම් බැඳීම් වලින් පොඩ්ඩක් తాවකාලිකව නිදහස් වෙලා හිත නිදහස් කරගෙන ලබන එක්තරා අන්දමක සුවයක්, ශුන්්‍යත ස්වභාවයක්, අනිමිත්ත ස්වභාවයක්, අපනිහිත ස්වභාවයක් ගැන අපි ගිය වාරදී ටිකක් ගැඹුරින් විස්තර සහිතව සාකච්ඡා කළා. ඒ කියන්නේ හොඳට කෙනෙක් තුළ අනිත්‍ය ස්වභාවය වැටහෙනවා නම් ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් ටික ටික අවබෝධ වෙනවා නම් ඒකේ යම්කිසි මුහුකුරාගිය මට්ටමකදී ඒ කෙනාට පුළුවන් වේවි
අනිමිත්ත විමෝක්ෂ මුඛයක් කියලා සාමාන්‍යයෙන් ධර්මයේ හඳුන්වන తాවකාලිකව හෝ තමන්ගේ හිත සියලු උපාදානයන්ගෙන් නිදහස් කරගෙන වාසය කරන්න. දැන් ඊට පස්සේ කෙනෙක් තුල හොඳට මේ දුක්ඛ ස්වභාවය වැටහෙනවා නම්, පීලන ස්වභාවය වැටහෙනවා නම් වර්තමානයේදීත් අනාගතයේදීත් අතීතයේදීත් ලබන්න ලැබෙන්න තියෙන්නේ මේ බඳු දුකක් කියලා තේරෙනවා නම්, ඒතර දේවල් වලට ආසා කරමින්, ඇලෙමින්, බැඳෙමින් ඉන්න වෙනකොට දේවල් වලින් මිදෙමින්, එහෙමත් නැත්නම් ආසා නොකර සිටීමින්, ප්‍රාර්ථනා නොකර සිටීමින්, එහෙමනම් අන්න ඒ අවස්ථාවේදී හිත නිදහස් වුණා නම්, ඒ ආසා නොකිරීම මත පදනම් වෙලා අපි කියනවා අප්පනිහිත විමෝක්ෂ මුඛයක් කියලා. ඉතින් ඒ තුලිනුත් කෙනෙකුට తాවකාලිකව හිත නිදහස් කරගන්න පුළුවන්. හිතේ විමුක්තියක් ඇති කරගන්න පුළුවන්. නිදහසක් සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අද මේ සූත්‍රයේදී විශේෂයෙන්ම මතු කරලා පෙන්නන ඒ සත්වයේ පුජ්‍යලේක ආත්මයක් මෙතන ගන්න කියලා විශේෂ හරයක් ඇතුළත තියෙන සාරයක් නොමැති බව කෙනෙක් අවබෝධ කරගත්තා නම් එතුළුනොත් කෙනෙකුට පුළුවන් හිත මේ උපාදාන වලින් නිදහස් කරගන්න. ඒකට අපි ශුන්්‍යත විමෝක්ෂ මුඛයක් කියලා නමක් දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථා තුනකින් කොයිම හෝ එකකින් යම්ස කෙනෙක් යම් අවස්ථාවක මේ මාර්ගය ප්‍රගුණ කරගෙන යනකොට ඒ බඳු උපාදානයන්ගෙන් තොර ස්වභාවයක් අත්දැකීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ සූත්‍රය ඇත්තටම පාදක කරලා තියෙන්නේ ඔන්න ඔතන ඉඳන්. ඒ කියන්නේ මුල ඉඳන් සියලු විස්තර අන්තර්ගත වෙන්නේ නැහැ. අර ඒ බඳු ශුන්්‍යත තත්ත්වයක්, අනිමිත තත්ත්වයක්, අපනිත තත්ත්වයක් යම්ස කෙනෙක් తాවකාලිකව හෝ අත්දැක්කනම් එතන ඉඳන් කොහොමද කටයුතු කරන්නේ? ඉතින් ඒ අතින් බලනකොට යම් පමණකට විපස්සනාවක් දියුණු කරගත්ත, සතිපට්ඨානයක් දියුණු කරගත්ත, ඒ සඳහායි සැදී පැහැදී කටයුතු කරන, නිවනක් සාක්ෂාත් කර ගැනීම සඳහා උනන්දු වෙන, ගැඹුරක් අවබෝධ කරගන්න උත්සාහවත් වෙන පිරිසක් සඳහා තමයි ඒක අතකින් මේ මහා ශුන්්‍යත සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ වගේමයි විශේෂයෙන්ම මේ මහා ශුන්්‍යත සූත්‍රය දිහා බලනකොට අපිට තේරෙනවා මෙතන මේ බහුලීකృత කිරීමක්. එහෙම නැත්නම් තමා තුළම මේවා දියුණු කිරීමක්. වඩා ඒ බඳු ශුන්්‍යත විහරණයකින් වාසය කිරීමක් බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතු කරලා පෙන්නනවා. ඒ කියන්නේ මුල් අවස්ථාවන් වලදී මේ බඳු දෙයක් කෙනෙකු අත්දකින්නේ ටික වෙලාවකට, කෙටි වෙලාවකට වෙන්න පුළුවන්. නමුත් ඒක බහුලීකృత කළ යුතුයි. ඒකට වඩා දියුණු කළ යුතුයි. ඒක තමන්ගේ යානාවක් වගේ ඕන වෙලාවක තමන්ට කැමති තැනකට යන්න පුළුවන් වාහනයක් අපිට තියෙනවා නම් ඒක ඕන වෙලාවක ගත්තා ගියා. අන්න ඒ වගේ මට්ටමට මේ බඳු මේ මානසික තත්ත්වයක් පත් කරගත යුතුයි. මේක බහුලීකృత කළා ඒ බඳු යානාවක් වගේ තත්ත්වයකට පත් කරලා එහෙමත් නැත්නම් හොඳට ඒ ගැන පරිචයක් ඇති කරගෙන පුහුණුවක් ලබාගෙන ඕන වෙලාවක එතනට හිත යොමු කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරගත්තා නම් අන්න ඒක නිකන් තමන්ගේ ගෙදර වගේ බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ බඳු තත්ත්වයක් ප්‍රගුණ කිරීම ගැන තමයි විවිධ පැතවලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් ඒක හරි ලස්සනට විස්තර වෙනවා, විග්‍රහ වෙනවා. මොකද බොහොම ප්‍රායෝගික මුහුණුවරකින් විස්තර කරලා තියෙනවා. පටන් ගන්නේ දැන් යෝගාවචරයේක් මේ බඳු තත්ත්වයක් යම් අවස්ථාවක අත්දැක්කනම් ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදීත් නැවත වතාවක් එයා උත්සාහවත් වෙනවා ඒ බඳු තත්ත්වයක් අත්දකින්න. හැබැයි ඔන්න සමහරවිට අසාර්ථක වෙනවා. ඒ අසාර්ථක වීම ගැනත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අජ්ජත්තං ශුඤ්ඤතාය මේ පක්ඛන්දති පසීදති සම්නිසීදති ඔය විදිහට දේශනා කරනවා. මේ ඇතුළත අරමුණක් ප්‍රයෝගී කරගෙන ඇතුළත විවිධ විපස්සනාවන් වඩමින් නැවතත් අර තමන් පත්වෙච්ච ශුඤ්ඤත තත්ත්වය අවබෝධ කරගන්න, ඒ බඳු සත්‍යෙට නැවතත් හිත ගන්න උත්සාහන්ත වෙනවා. හැබැයි අසාර්ථක වෙනවා. සවත් ඇතම් කෙනෙක් ඔන්න බාහිරයේ තියෙන විවිධ අරමුණු පාවිච්චි කළා ඒවා විපස්සනාවට නංවමින් නැවතත් මේ හිත අර තත්ත්වයට ගන්න උත්සාහන්ත වෙනවා. හැබැයි අසාර්ථක වෙනවා. තවත් කෙනෙක් ඇතුළත බාහිර කියන මේ දෙකම පාදක කරගෙන ඒ தત્ත්වයේ හිතේ දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. ඒත් අසාර්ථක වෙනවා. ඉතින් ඒකෝට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් ප්‍රායෝගික මුහුණුවරකින් මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කළා තියෙනවද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට ඉතින් නැවතත් එයා තමන්ගේ සතිය දුර්වල නම් සතිය නැවත දියුණු කරන්න ඕනේ. සමාධිය දුර්වල නම් සමාධිය තව දියුණු කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් නැවත විපස්සනා වඩන්න ඕනේ. එතකොට තමයි හොඳට ආයෙත් ඒ වමනා කරන කුසලතාවයන්, වමනා කරන ගුණධර්ම පෙළ ගැහිලා එන්නේ, සකස් වෙලා එන්නේ. ඒකේ යම් පරිණත බවක්, සමබර බවක්, තෘප්තිමත් බවක්, සම්තුෂ්ඨකර බවක් ඇති වුණා නම් ඔන්න නැවතත් ඒ ප්‍රතිඵලය කෙනෙකුට භුක්ති විඳින්න, සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සාර්ථක වෙන පැත්ත ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ඔන්න යා ඇතුළත යම්සි අරමුණක් පාදක කරගෙන මූලික කරගෙන විපස්සනාවක් වඩනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් එයා වේදනානුපස්සනාවක් දිනු කරනවා. ඇතුළත යම් යම් වේදනා පහළ වෙනවා බොහොම සිහියෙන් යුක්තව ඒ වේදනාවට අවධානය යොමු කරමින් ඒ තුලින් යම්සි ප්‍රඥාවක් දිනු කරගන්න උත්සාහවන්ත වෙනවා. දැන් එහෙම කරගෙන යනකොට අර ඒ යොමුනා කරන කුසලතාවයන් ටික සකස් වේගෙන ආවනම් අන්න එතෙන්දී අර தත්ත්වය නැවතත් එයාට ස්පර්ශ කරන්න සාක්ෂාත් කරගන්න අවස්ථාව සැලසෙනවා. එහෙමත් නැත්නම් අපි තුමු බාහිර යම්සි අරමුණක් තියෙනවා. අපි තුමු සද්දයක්, රූපයක්, ගඳක්, සුවඳක්, රසක්, ස්පර්ශයක්. මෙබඳු යම් හෝ බාහිර අරමුණක් කෙනෙක් විපස්සනාව සඳහා උපයෝගී කරගන්නවා නම් ඒක විපස්සනාට නංවමින් වාසය කරනවා නම් එතෙන්දිත් ඔන්න ඊට පස්සේ සාර්ථක වෙනවා. ඊළඟට එතම් කෙනෙක් මේක දෙකම පාවිච්චි කරනවා. බාහිරත් පාවිච්චි කරනවා, අභ්‍යන්තරත් පාවිච්චි කරනවා. ඇතුළත අපි හිතමු විපස්සනාවක් වඩමින් හිටියා. අපි හිතමු මේ කය පාදක කරගෙන. කයේ දැනෙන විවිධ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ධාතු ස්වභාවයන් ප්‍රයෝගී කරගෙන. ඒක හොඳට පරිශීලනය කරමින්, ඒක අධ්‍යයනය කරමින්, ඒකේ යථා ස්වභාවය දැනගනිමින්, ඒ තුලින් නුවණක් දිනු කරමින් වාසය කළා. ඊට පස්සේ යම් පමණකට නුවණ දිනු වෙනවත් එක්ක අපි හිතමු ඔන්න බාහිරින් සද්දයක් ඇහෙනවා. ඒ සද්දයට හොඳට අවධානය යොමු කළා. ඒ සද්දේ ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගනිමින් ඒ තුලින් නුවණක් දිනු කරන්න උත්සාහන්ත වෙනවා. සමහර විට ඒ සද්දයට හොඳට අහුම්කම් දීගෙන ඉන්නකොට අන්න හිත උපාදාන වලින් නිදහස් වෙලා తాවකාලිකව අර தත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒතර මේ පැති දෙකමත් එහෙමනම් කෙනෙකුට ප්‍රයෝගී කරගන්න පුළුවන්. ඒතර මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කෙනෙක් ඒ එක එක ක්‍රම පාවිච්චි කළා මේ தত্ত্বය පරිශීලනය කරන ආකාරය, බහුලීකృత කරන ආකාරය, වඩා දියුණු කරන ආකාරය. හරියට නිකන් තමන්ගේ gedara බවට මේකපත් කරගන්න ආකාරය. ඊට පස්සේ මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මෙයා මේක දියුණු කරමින් කටයුතු කරද්දී ඔන්න යාට හිතෙනවා මම ටිකක් ඇවිදින්න ඕනේ කියලා. සක්මන් කරන්න ඕනේ කියලා. ඉතින් මොකද කරන්නේ? සක්මනට පිවිසෙනවා. හැබැයි හිතේ පොඩි අදිෂ්ඨානයකුත් එක්ක ඒ තමයි ඒවම් මං චංකමන්තං නාබිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස විස්සන්තිති. කියන්නේ මම දැන් සක්මනට පිවිසෙනවා. මේ සක්මන කරන කාල පරිච්ඡේදයේදී මගේ හිතේ අවිද්‍යාවක් දොම්නසක් මේ විවිධාකාර කෙලෙස් පහළ නොවේවා. නැත්තම් මම මේ බඳු කෙලෙස් වලට අසුවීමක්, ඒ ඔස්සේ යාමක්, ඒ නිසා නැවත උපාදාන වලට හිතපත් වීමක් නොවේවා කියන ඒ බඳු අදිෂ්ඨානකින් යුක්තව තමයි යා සක්මනට පිවිසෙන්නේ. ඊට පස්සේ කියනවා ඨානාය චිත්තං නමති. දැන් එයා ටිකක් සක්මන් කර කර ඉන්නකොට දැන් හිතෙනවා ටිකක් හිට ගන්න ඕනේ. ඊට පස්සේ ඒ අවස්ථාවේදීත් අර වගේම අදිෂ්ඨානයක් හිතේ තියෙනවා. දැන් මම මේ වෙනකොට හිතේ යම්කිසි සංසිඳීමක් අත්දකිනවා, සාමකාමී බවක් අත්දකිනවා, පිරිසුදු බවක් අත්දකිනවා. මෙන්න මේ தත්ත්වය මට පවත්වා ගන්න පුළුවන් වේවා. මගේ හිත කෙලසුන්ගෙන් නැවත දූෂිත නොවේවා කියලා පුංචි ඒ බඳු අදහසක් තියෙනවා. නිසජ්ජාය චිත්තං නමති. නැත්නම් වෙලාවට ඔන්න හිතන පොඩ්ඩක් දැන් වාඩි වෙන්න ඕනේ. ආයෙත් ඉඳ ගන්න ඕනේ. ඉතින් එතෙන්දී තර වගේම අදිෂ්ඨානයක් තියෙනවා. මම වාඩි වෙලා මේ ගත කරන කාලය තුළදී මම මේ දියුණු කරගෙන යන ඒ හිතේ තියෙන සාමය, හිතේ තියෙන නිහඬියාව, සංසිඳීම, කෙලසුන්ගෙන් තොර ස්වභාවය තවදුරටත් පවත්වා ගන්න මට අවස්ථාව සැලසේවා. සයනාය චිත්තං නමති. ටිකක් ඇලවෙන්න හිතෙනවා, නිදා ගන්න හිතෙනවා. එතනටත් මේ වගේම අදිෂ්ඨානයක් හිතේ තියෙනවා, ඌමනාවක් හිතේ තියෙනවා, කුසල ඡන්දයක් හිතේ තියෙනවා. ඒ තමයි මම මේ ඇලවෙලා සැතපීලා ගත කරන අවස්ථාවේදී මගේ හිත බොහොම සංසුන්ව නිවිහැනහිල්ලේ කෙලසුන්ගෙන් තොරව තිබේවා. ඒතකොට අපිට තේරෙනවා මේ යෝගාචරය කොයිතරම්නම් ඒ තමන්ගේ හිතේ චිත්ත පාරිශුද්ධිය පිනිස කටයුතු කරන කෙනෙක්ද. කොයිතරම්නම් මේ බඳු අභ්‍යන්තරික දියුණුවක් තව ප්‍රගුණ කරන්න උත්සාහන්ත වෙන කෙනෙක්ද. බුදුරජාන් වහන්සේ ඒ සඳහා කොයිතරම්නම් මඟ පෙන්වීමක්, ඒ වෙතට යොමු කිරීමක්, ඒ සඳහා එක්තරා අන්දමක ධෛර්ය කිරීමක් මේ සූත්‍රය තුළදී කළා තියෙනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට ඒ ඉරියව් පැවැත්වීමේදී තමන් පුළුවන් තරම් ඒ තමන්ගේ හිතේ මේ වෙනකොට දිනුනලා තියෙන පිරිසුදු බව, කිසිවක් උපාදාන නොකරන ස්වභාවය, කිසිවක් මත යැපෙන, ඇලෙන, ගැලෙන, ඒ මත සතුටු වෙන, ඒ තුලට රිංග ගන්න තත්වයෙන් තොර බොහොම පිරිසුදු ස්වභාවය අන්න පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපිට තේරෙනවා එතකොට මේ බහුලීකృత කිරීමක් මේ කතා කරන්නේ. නිකාම්ම එකපාරක්පත් වෙලා එක අවස්ථාවක් ඒ බඳු තත්වයකටපත් වෙලා
එතනින් කටයුත්ත හමාර වෙනවා නෙමෙයි. ඊට පස්සේ ඒ தත්ත්වය නැවත නැවත උපදව ගන්න. ඒ තුල විහරණය කරන්න, වාසය කරන්න, වැඩි වැඩියෙන් වාසය කරන්න. ඒක නිකන් තමන්ගේ ගෙදර වගේ බවට පත් කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ හරියට යානාවක් බවට පත් කරගන්න කෙනෙක් උත්සාහවන්ත වෙනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ විදිහට යා කටයුතු කරමින් ඉන්නකොට ඔන්න යාට පොඩ්ඩක් හිතෙනවා කතා කරන්න. හිමිනා විහාරේන විහෙරතෝ කථාය චිත්තං නමති. දැන් යාට හිතෙනවා දැන් මම තාත් කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඉතින් මේ හරි ප්‍රායෝගිකව බුදුරජාණන් වහන්සේ එදිනදා ජීවිතයේදී මේ தত্ত্বය බහුලීකృత කිරීම. ඉතින් එතනින් අදහස් වෙන්නේ නැහැ කාත් එක්කවත් කතා නොකර ඉඳගෙනම ඇවිදිමින්ම කටයුතු කිරීමක් නෙමෙයි. දැන් මේ බොහොම ප්‍රායෝගිකව එදිනදා ජීවිතයට මේ தত্ত্বය උපයෝගී කරගන්න ආකාරය. එදිනදා ජීවිතයත් එක්ක ඇවිදිනකොටත් බලනවා හිත අර වගේ ශුන්‍යතා විහරණයක පවත්වන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්නකොටත් ඒ බඳු විහරණයක පවත්වන්න පුළුවන්ද? සතපිලා ඉන්නකොටත් ඒ බඳු විහරණයක පවත්වන්න පුළුවන්ද? හිටගෙන ඉන්නකොටත් ඒ බඳු විහරණයක පවත්වන්න පුළුවන්ද? ඔන්න අපි ටික ටික මේක පතුරවනවා. ඒක අපේ දෙයක් බවට පත් කරගන්න. ඊට පස්සේ කතාවට හිත නැමුණාම ඉතින් යම් කතාවක් කරන්න හිතුණාම බුදුරජාණන් වහන්සේ කියනවා මේ තැනත්තා ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඒ නුසුදුසු කතාවන් වලින් ඈත් වෙලා සුදුසු කතාවක් පමණක්ම කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි මේ ගැන ගිය සතියේදී සාකච්ඡා කළා. ඒ නුසුදුසු කතා 32කුත් සුදුසු කතා 10කුත් ගැන ධර්මයේ දේශනා වෙනවා. මේ දෙතිස් කතා කියලා ඉතින් අපි අහලා තියෙන මේ නුසුදුසු කතාවන් වල නිරත නොවි පුළුවන් තරම් මේ දහමට අනුගත වෙච්ච තමන්ගේ හිතේ නුවණක් දියුණු වෙන, සමාධියක් දියුණු වෙන, ප්‍රඥාවක් දියුණු වෙන, සීලයක් දියුණු වෙන දෙයක්ම කතා කරන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමිනා විහාරේන විහෙරතෝ විතක්කාය චිත්තං නමති. ඒ කියන්නේ දැන් එයා එහෙම කතා කරමින් හිටියා පිටුමු යම්සි ප්‍රයෝජනවත් දෙයක් කතා කළා. එතෙන්දිත් හිත අර වගේම සංසුන්ව, නික්ලේශීව ශුන්‍යතා විහරණයකින් පවත්වන්න උත්සාහන්ත වුණා. ඊට පස්සේ ඔන්න එයාට හිතෙනවා විතක්කාය චිත්තං නමති. මම දැන් ටිකක් කල්පනා කරලා බලන්න. මොකක් හරි දැන් අපි හිතමු දැන් ඔන්න රාජකාරී කරන තැනකට ගියා. මේ බොහොම ප්‍රායෝගික දහමක් දේශනා කරන්න එක අතකින් බැලුවාම. දැන් මේ ගිහි මිනිස්සෙකුට වුණත්, ගිහි පින්වතෙකුට වුණත් මේ தত্ত্বය ප්‍රගුණ කිරීම ගැන තමයි එක එක පැතිවලින් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නන්නේ. එයාට ඉතින් අපි හිතමු මොකක් හරි කටයුත්තක් කරන්න මේ කල්පනා කරලා බලන්න උනා. අතීතයේ යම් කිසි දෙයක් එයාට විශ්ලේෂණය කරලා බලන්න උනා. අනාගතය ගැන යම් කිසි සැලසුමක් හදන්න සිද්ධ වුණා. ඉතින් ඒකට අපිට තේරෙනවා මෙතන යම් කිසි කල්පනා කිරීමක් නැත්තම් ඒ ගැන හිතින් විමසා බැලීමක් කිරීම බුදුරජාන් වහන්සේ අනුදැනව දාලා තියෙනවා. හිත කිසිසේත්ම විතර්ක නොකර සිටීමම නෙමෙයි මෙතෙන්දී අදහස් වෙන්නේ. ප්‍රයෝජනෙ සලකලා ඒ හිතේ තියෙන විතර්ක කිරීමේ හැකියාව, සිතා බැලීමේ හැකියාව, යමක් දිහා විමසා බැලීමේ හැකියාව, අතීතෙන් යමක් ඉගෙන ගැනීමේ හැකියාව, අනාගතයේ මේ බඳු දෙයක් වෙන්න පුළුවන් කියලා උපකල්පනය කිරීමේ හැකියාව. ඉතින් මේ හිතීම නිසා අපිට මිනිස්සෙන් වශයෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් අන්නේ ප්‍රයෝජනේ අවස්ථාවට අනුකූලව ගන්න පුළුවන් බව අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේ විදිහට විතක්කාය චිත්තං නමති කියන මේ අවස්ථාවේදී හැබැයි යා පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා මම මේ මොකද්ද හිතන්නේ? මට ගැළපෙන දෙයක්ද මට වටින දෙයක්ද මම මේ දියුණු කරන ප්‍රතිපදාවට උපයෝගී වෙන දෙයක්ද ප්‍රයෝජනවත් වෙන දෙයක්ද එහෙම නැත්නම් මේකෙන් මාව ප්‍රපාතයකට ඇදගෙන දාන දෙයක්ද මාව පිරිහෙලන දෙයක්ද මම මේ හිතන්නේ කියලා පොඩ්ඩක් මේ දෙපැත්ත යා තේරුම් ගන්නවා. ඒ නිසා විතක්කා හීනා ගම්මා පෝතුජ්ජනිකා අනරියා අනත්ත සංහිතා කියලා මේ පද කීපයක් එනවා. ඒ කියන්නේ බොහොම ග්‍රාම්‍ය වෙච්ච දේවල්, පෘථග්ජන වෙච්ච දේවල්, අනාර්ය වූ දේවල්, තමන්ටවත් අනුන්ටවත් යහපතක් සිදු නොවන දේවල් ගැන හිතන්නේ නැතිව පුළුවන් තරම් මේ නිබ්බිදාවක් පිණිස, විරාගයක් පිණිස, නිරෝධයක් පිණිස, උපසමයක් පිණිස, අවබෝධයක් පිණිස, නිවනක් පිණිස, නිවීමක් පිණිස හේතු වෙන දෙයක්ම කල්පනා කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ ගැන විතර්ක ගැන කියද්දී මේ පිටුන්ට ටිකක් මතක ඇති. කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා ಜಾති තුනක් හඳුන්වලා දෙනවා. ඒවා නුසුදුසු විතර්ක වශයෙන් උත් ඒකේ අනිත් පැත්ත. නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතර්ක කියන ඒ කුසල විතර්කයන් සුදුසු විතර්ක වශයෙන් උත් පෙන්වනවා. ඒ නිසා දැන් එයා අර වගේ සුදුසු විතර්කයක් පමණක් කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඇත්තටම
මේ දක්වා මම විස්තර කරේ මෙතෙක් අපි සාකච්ඡා කරලා තියෙන මේ මහා ශුන්්‍යත සූත්‍රයේ කරුණු රාශිය. ඉතින් අද අපිට එතන ඉඳන් ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකෝ ඉමේ ආනන්ද කාමගුණ. කතමේ පංච. දැන් මහණෙනි ආනන්ද මේ කාම ගුණයන් පහක් තියෙනවා. මොනවද මේ පහ? කියන්නේ පංචකාම කියලා අපි අහලා තියෙන, ඒ අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන, විශ්වාස කරන, පුළුවන් තරම් ඉල්ලන මේ කය තෘප්තිමත් කරන්න අපි උත්සාහත් වෙන ඒ බඳු පංචකාමයන් පහක් තියෙනවා. චක්කු වෙඤ්ඤේයා රූපා, ඉට්ඨා කන්තා මනාපා, පිය රූපා, කාමූපසංහිතා, රජනීය. ඉතින් ওই වචන කීපෙන් පෙන්눔 කරන්නේ මේ ඇහෙන් දකින්න පුළුවන් විවිධ ලස්සන රූප තියෙනවා. ඒක හරිම ප්‍රියමනාපයි. ඒ වගේමයි ඒක අපිට හරි දැක්කාම සතුටක් හිතේ දනවනවා. හැබැයි ඒ වගේමයි කාමූපසංහිතා. මේ කාමයන්ට යොදන ගතියක්, කාමයන් වෙත යොමු කරන ගතියක්, ඒ පැත්තට නැඹුරු කරන ගතියක් ඒ බඳු රූපවල තියෙනවා. රජනීය. කෙලෙස් වලට ඇලෙන ගතියක්. කෙලෙස් වෙතට යොමු කරන ගතියක්. කෙලෙසුන්ගෙන් යුක්ත බවක් ඒ තුල තියෙනවා. ඉතින් ඔය ඒ බඳුම සද්ද තියෙනවා, රස තියෙනවා, ඊළඟට ගඳ සුවඳ තියෙනවා, ස්පර්ශයන් තියෙනවා. මෙන්න මේ බඳු පස් ආකාර වූ අරමුණු පහක් එතකොට අපිට තේරෙනවා මේ ලෝකේ තියෙනවා. ඉතින් නැත්තේ නැහැ. ලස්සන රූපත්, බොහොම ප්‍රියමනාප සද්දත්, ඒ වගේම අපිට ඇහිම් මේ නාසයෙන් විඳින්න පුළුවන් විවිධ සුවඳත්, දිවෙන් රස විඳින්න පුළුවන් විවිධාකාර රසයනොත්, කයෙන් ස්පර්ශ කරන්න පුළුවන් බොහොම හොඳ ස්පර්ශයක් තියෙනවා. ඉතින් මේවා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේවා තමයි අපේ දියුණුවක් කියලා හිතන්නේ. අපේ වත් පොහසත්කම වශයෙන් අපි සලකන්නේ. ඉතින් වැඩියෙන් මේවා පරිශීලනය කරන්න පුළුවන් නම්, පුළුවන් තරම් ඒවායෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් නම්, අපේ ඉඳුරන් ඒවායෙන් පිනවන්න පුළුවන් නම්, ඉතින් අපි සාමාන්‍යයෙන් හරි සාර්ථකයි කියලා ඉතින් අර්ථකථනය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඕකේ තව පැත්තක් දේශනා කරනවා. දැන් මේ යෝගාවචරය. එයා දැන් මේ වෙන ගමනක් යන්නේ. එයා දැන් පංචකාමයන්ගෙන් හිත නිදහස් කරගන්නයි උත්සාහන්ත වෙන්නේ. දැන් එතකොට මේ සූත්‍රය ටිකින් ටික ගැඹුරට අපිව අරගෙන යනවා. දැන් මුල් අවස්ථාවන් වලදී ඒ తాවකාලිකව කෙනෙක් අත්දකපු ශුන්්‍යත ස්වභාවය තව බහුලීකృత කිරීම ගැන දේශනා වෙනවා. ඊට පස්සේ දැන් ඒ කාමයන් ගැන පවා හිතේ තියෙන සියුම් ආසාව දුරු කිරීම ගැන දැන් දේශනා වෙනවා. ඒක අතින් අපිට හිතා ගන්න පුළුවන් මේ එක්තරා අන්දමින් ක්‍රමානුකූලව මාර්ගඵල ප්‍රතිවේදයේ දක්වා මේ අරගෙන යන මාර්ගයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද මුලදී ඒ අපි ගාව තියෙන බොහොම දැඩි ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව වගේ බොහොම ප්‍රබල මට්ටමේ අකුසල් අයින් කරගෙන හිත ඒ වෙනුවට ශාන්ත කරගෙන, සාමකාමී කරගෙන, සැහැල්ලු කරගෙන අපි ප්‍රතිපදාවකට අවතීර්ණ වෙනවා. ඒකම තව සියුම් කරගෙන ඉස්සරහට අරගෙන යන්නේ. එතෙන් තමයි යා විපස්සනාවක් වඩන්නේ. එතෙන් තමයි හිතේ తాවකාලික නිදහසක්, විමුක්තියක්, සැහැල්ලුවක්, කෙලසුන්ගෙන් තොර බවක්, උපාදානයෙන් තොර බවක්, අනිශ්චිත බවක් සාක්ෂාත් කරන්නේ. එතකොට මේ தත්ත්වය දැන් බහුලීකృత කරමින් යනකොට තමයි තව හිත සියුම් වෙන්නේ. තව හිත නික්ලේශී වෙන්නේ. තව හිත සැහැල්ලු වෙන්නේ. අන්න ඒ ප්‍රතිපදාවේ තවත් පියවරක් දෙන තමයි ඊළඟට දැන් මේ දේශනා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ යෝගාවචරය බලනවා අභික්ඛනං සකංචිත්තං පච්චවෙක්කිතබ්බං. එයා නිතර තමන්ගේ හිත දිහා ආපහු හැරිලා බලනවා. මොකද්ද බලන්නේ? අත්තිනකෝ මේසු පංචසු කාමගුණේසු අඤ්‍යතරස්මින් වා ආයතනේ uppajjati. චේතසෝ සමුදාචාරෝති. ඒ කියන්නේ නැවත විටින් විට නිතර තමන්ගේ හිත දිහා ආපහු හැරිලා බලනකොට මගේ හිතේ මේ පංචකාම ගුණයන් සම්බන්ධයෙන්, කියන්නේ අර ලස්සන රූප ගැන, බොහොම අහන්න ප්‍රිය උපදවන ශබ්ද ගැන, නාසයෙන් විඳින්න පුළුවන් සුවඳ ගැන, ඊළඟට දිවෙන් විඳින්න පුළුවන් විවිධ රසයන් ගැන, කයෙන් ලබන්න පුළුවන් ස්පර්ශයන් ගැන මේ හිත කල්පනා කර විඳපු දේවල් ගැන හිතා විඳින්න තියෙන දේවල් ගැන කල්පනා කරගෙන ඒවායේම ඉන්න ගතියක්, ඒවම මෙනෙහි කරන ගතියක්, ඒ බඳු සංඥාවලම පැටලෙන ගතියක් තාම තියෙනවාද? දැන් අපි හිතමු කෙනෙක් අතීතයේදී මේ දේවල් ඇසුරු කළා. ලස්සන රූප බැලුවා. එතකොට මේ රූප බලලා දැන් මේ කටයුත්ත ඉවසයි. මේ අවසానයි, හමාරයි. හැබැයි දැන් සතියක් දෙකක් ගත වුණා. හැබැයි අරව තාම මතක් වෙනවා.
අපි තුමු ලස්සන චිත්‍රපටියක් බැලුවා. දැන් ඉතින් මේ චිත්‍රපටිය බැලුවලා සතියක් විතර ඉවර වුණා, අවසන් වුණා. හැබැයි තාමත් ඒකේ තිබිච්ච දේවල් මතක් වෙනවා. ඉතින් අන්න එතනද අපිට හම්බ වෙනවා මෙන්න මේ පංචකාමයන්ගෙන් මෙන්න මේ දස්සන කාමය. විශේෂයෙන්ම මේ ඇහිම් බැලිය යුතු ඒ බොහොම ප්‍රියමනාප රූප දැක්කහම වැඩියෙන්ම කෙලස් දනවන ටික තමයි අපිට මතක හිටින්නේ. අපිට යම් දෙයක් බලා ඉන්නකොට අපේ හිතේ ලොකු ආසාවක් පහළ වෙච්ච, ලොකු මත්වීමක් සිද්ධ වෙච්ච, ලොකු පැටලවිල්ලක් සිද්ධ වෙච්ච, ලොකු සතුටක් දනවපු ඒ යම්කිසි රූප ටික අපිට දන්නේම නැතුව මතකෙට ගිහිල්ලා. පස්සේ සතියක් දෙයක් ගියත් ඒක මතක් වෙලා එනවා. එතකොට එහෙමනම් යෝගාවචරයේ තේරුම් ගන්න එක්ක මොකද්ද මෙතෙන්දී? එයා තේරුම් ගන්නවා ඔව් මගේ හිත තාමත් මේ ඒ දැකපු රූප ඔස්සේ යනවා. දැකපු රූප මතක් කර කර ඉන්නවා. ඒවා නැවත නැවත මතක් කර කර නැවත නැවත මතක් කර කර ඒවා රස විඳිනවා. එහෙම නැත්නම් ඒ අහපු සද්ද අපි තුමු ලස්සන සින්දුවක් ඇහුවා, දෙතුන් පාරක් ඇහුවා. ඒක හොඳට මතකයට ගියා. ඒකේ ලය නැත්නම් ඒකේ තාලය ඔක්කොම දැන් මතක හිටියා. වචන ටිකක් පාඩම්. ඉතින් නිකන් ඉන්නකොට ඔක කියවෙනවා. සින්දුව සතුටින් කියවෙනවා. තමන් සමානව තනියෙන් ඉන්නේ හුදකලාව ඉන්නේ. ඔන්න දන්නේම නෑ අර සින්දුව එනවා. සින්දුවක් මුමුණනවා. මතක් වෙනවා. නැත්නම් බස් එකේ යනකොට පොඩි කෑල්ලක් ඇහුනහම ඉතින් ටික අපි කියනවා. ඉතින් ඒකට අපිට තේරෙනවා මේ අපි අහපු දේවල් කොයිතරම්නම් අපේ මතකයට යනවද? නොදැනුවත්ව වගේ අපි ඒවා අභිරමණය කළා, ඒවා තුලින් සතුටු වෙලා, ඒවා තුලින් යම්කිසි වින්දනයක් ලැබලා, ඒවා දන්නේම නැතුව අපේ යටිහිතේ තැම්පත් වෙලා. අපි ඒවා තමයි සතුටු වෙවි නැවත නැවත වචනයක් පාවිච්චි කරනවා වමාරා කමින් ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපි ඔය වගේම යම්කිසි සුවඳක් ආග්‍රහණය කළා. ඒකත් ඉතින් සමහරට මතකේ ගිහිල්ලා. ඉතින් ඒක පොඩ්ඩක් මතක් කරලා බලනවා. මෙන්න මේ බඳු සුවඳක් මම එදා දැක්කා. ඒක ඉතින් මතක් වෙලා එනවා. එහෙම නැත්නම් මොකක් හරි තැනක අපිට අන්න හොඳ සාදයක් පවත්වලා යම්කිසි ප්‍රිය සංഭാෂණයක් පවත්වලා ඉතින් හොඳ මිහිරි රසයක් අත්දැකලා. ඕක හොඳට මතක හිටිනවා. ඒක මතක් වෙලා එනවා. නැත්නම් මොකක් හෝ ක්‍රමයකට යම්කිසි හොඳ ස්පර්ශයක් ලැබලා ආස්වාදයක් ලැබලා ඒක මතක් වෙලා එනවා. එහෙම නැත්නම් වෙන්න තියෙන ලබන්න තියෙන ප්‍රාර්ථනා කරන ආස්වාදයක් මතක් කරගන්නවා. ඉතින් මෙන්න මේ අන්දමින් අපේ හිත මේ පංචකාමයන් ඔස්සේ තාම යන ගතිය. පංචකාමයන් ඇසුරු කරන තියෙන කැමැත්ත, ආසාව. ඒවා නැවත නැවත මතක් කර ඒවැම ඉන්න ගතිය දැන් මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ යෝගාවචරේ හඳුන ගන්නවා. එහෙනම් මෙතන තියෙනවා හරි නිහතමානීව අවංකව ඒ තමන්ගේ හිත හැසිරෙන හැටි තමාම තේරුම් ගැනීමක් මෙතන තියෙන්නේ. යා නැවත නැවත මේ හිත බලනවා කොහොමද දැන් මෙයා කටයුතු කරන්නේ. දැන් හිතමු අපි මෙහෙම උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපිට ඉන්න දරුවෙක්. දැන් මේ දරුවා මුල් කාලේදී අපි තුමු ඒ තරම් හික්මිලා නැහැ. ඒ නිසා අපි අම්මා තාත්තා වශයෙන් වැඩිහිටියෙක් වශයෙන් බාරකාරයෙක් වශයෙන් ඉතින් මේ දරුවට යම්කිසි හික්මීමක් ඇති කරන්න උත්සාහන්ත වෙනවා. එයාට හොඳ නරක කියලා දෙනවා. සමාලාට ටිකක් සැරපරුෂ අන්දමින් ඒක කියලා දෙනවා. ප්‍රලු විදිහට කියලා දෙනවා. අපි තුමු මේ දරුවා දැන් ටිකක් හික්මෙන බව අපිට තේරෙනවා. ඊට පස්සේ හික්මුණා කියලා අපිට තේරෙනවා නම් අපිට පුළුවන් දැන් ටිකක් සැරපරුෂ නොවි ගහ බැන ගන්න යන්නේ නැතිව දඬුවම් කරන්න යන්නේ නැතිව මේ දරුවා දැන් කොහොමද හැසිරෙන්නේ කියලා පොඩ්ඩක් දුරින් ඉඳන් බලමු. එතකොට අන්න අම්මට තාත්තට ගුරුවරයෙකුට තේරුම් ගන්න පුළුවන් මෙයා හැබෑවටම හික්මිලාද නැත්තම් මම මේ ඉන්නකොට විතරයිද හික්මිලා තියෙන්නේ. මම නැතිකොට ආයෙත් අර පරණ වැරදි ටිකම කරනවාද කියලා ටිකක් එයාට නොදැනෙන්න බලන්න පුළුවන්. එතකොට තමයි යාගේ සැබෑ ස්වરૂපය අපිට අඳුර ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපේ හිතත් අපි ටිකක් උත්සාහවත්ව කටයුතු කරද්දී සමාධියක් ඇසුරු කරද්දී විපස්සනාවක් ඇසුරු කරද්දී මේ හිත එක්තරා අන්දමකින් යම් පමණක හික්මුණු ස්වභාවයක් පෙන්නනවා. හැබැයි අපි ටිකක් විවේකීව එයාට යන්න ඕන තැන යන්න ඉඩ දීලා අපි එයා ගැන ලොකුවට බලන්නේ නැතුව වගේ ඉන්නකොට ඔන්න ආයෙත් අර පරණ දේවල් ඔස්සේම යනවා. ඒ පරණ ඇසුරු කරපු රූප ඔස්සේම යනවා. තමන් අහපු සද්ද ඔස්සේම යනවා. සින්දු ඔස්සේම යනවා. රාග තාල ඔස්සේම යනවා. ඔන්න වගේ තත්ත්වයක් අපි තුල තියෙනවා. ඉතින් එහෙනම් අපි ඒ ස්වභාවය අපි ගාව මේ තියෙන ඒ කෙලෙසුන්ට බැඳෙන ගතිය පංචකාමයන් ඔස්සේ ඇලෙන ගතිය අපිම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ தත්ත්වය අභික්කණං සකංචිත්තං පච්චවෙක්කිතබ්බං නැවත නැවත එහෙමත් නැත්නම් නිතරම මේ පස්කම් කෙරෙහි පංචකාමයන් කෙරෙහි තමන්ගේ හිත යනවද
ඒවා අභිරමණය කරනවාද? ඒවා නැවත ඒවා ගිහිලා නැවත නැවත සතුට වෙනවාද කියලා බලන්න කියන ආරාධනාව තමයි මේ කළා තියෙන්නේ. තම තමා විසින් ඒක කළ යුතුයි. ඒක බුදුරජාන් වහන්සේටවත් වෙනත් කෙනෙකුටවත් අපි වෙනුවෙන් කරන්න බෑ. තමන් දීර්ඝ ගමනක් යනවා නම් තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් පිරිසුදු කරමින් වාසය කරන්න උත්සාහන්ත වෙනවා නම් තවමත් මේ හිතේ තියෙන කෙලෙස් කසට මොනවද කියලා ඒ තමාම හොයා බලන්න සිද්ධ වෙනවා. අවංකව තේරුම් ගන්න සිද්ධ වෙනවා. නිහතමානීව මේ தත්ත්වය තේරුම් ගන්න සිද්ධ වෙනවා. සමාලාවට තමන් සිල් රැකගෙන හිටියට, සමාධියක් දියුණු කළාට, විපස්සනාවක් දියුණු කළාට තාමත් අපේ හිත අරවා කෙරෙහි ආසාවක්, ඒවා වෙත ඇදෙන ගතියක්, බැඳෙන ගතියක්, ඒවා මෙනෙහි කරන ගතියක්, ඒවා තුලින් සතුට වෙන ගතියක් තියෙන්න පුළුවන්. ඒක බොහොම නිහතමානීව තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව බොහොම ගැඹුරු මාතෘකාවකට පිවිසෙනවා. එකාතකින් කියනවා නම් දැන් තවත් ඒ කියන්නේ කෙනෙක් හොඳට දියුණු කරගෙන යන මේ නික්ලේශී ප්‍රතිපදාව ඒකාන්ත වශයෙන්ම කුසලයක් පාදනම් කරගත්ත මේ ප්‍රතිපදාව ගැඹුරට ගෙනියන ප්‍රතිපදාව වෙනත් පැත්තකින් කියනවා නම් පු탁ජන භූමියේ ඉඳන් ලෝකෝත්තර භූමියක් දක්වා අරගෙන යන ප්‍රතිපදාව උන තවත් ගැඹුරකින් විස්තර කරනවා. යෝකෝ ඉමේසු පංචකෝ ඉමේ ආනන්ද උපාදානස්කන්ධා යත්ත බික්කුණා උද්‍යප්පයානුපස්සනෝ විහාතබ්බං. දැන් මේ ස්කන්ධයන් පහ නැත්නම් උපාදානස්කන්ධ පහ තවදුරටත් බොහොම සූක්ෂම අන්දමින් විග්‍රහ කර බලමින් යා වාසය කරනවා. ඒකෙත් නිකන් විග්‍රහ කිරීමක් නෙමෙයි උද්‍යප්පයානුපස්සිනෝ විහාතබ්බං. ඒවා ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරනවා. දැන් එතකොට අපිට මුලින්ම මෙතනදී තේරුම් ගන්න සිද්ධ වෙනවා මොනවාද මේ උපාදානස්කන්ධ කියලා කියන්නේ. ඇත්තට මේ ගැන සෑහෙන විස්තරයක් මෙම ඉරිදා වැඩසටහන් මාලාවේදී සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා කොටස දේශනා කරද්දී අපි ඉදිරිපත් කළා. ඉතින් මම මේ පින්තුන්ට ආරාධනා කරනවා මේ ධර්ම දේශනාවන්ට පුළුවන් නම් අහුම්කම් දෙන්න කියලා. අපි කෙටියෙන් මේ නැවතත් උපාදානස්කන්ධයන් ගැන කෙටි මතක් කිරීමක් කරනවා නම් ඉතින් අපි මේ භෞතිකයි කියලා සලකන අපේ මේ කය, ඒ වගේම භෞතික ලෝකය, මේ සියලු භෞතික දේවල් අපිට රූප උපාදානස්කන්ධය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි ඒකේ තියෙන ප්‍රාථමික මට්ටම සතර මහා ධාතුන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායු ධාතුවක් කියලා ඒ පෙන්නන ඒ සූක්ෂම මට්ටමේ ඒ බඳු සතර මහා ධාතු පදනමක් මත තමයි එතකොට බාහිරට අපිට පේන මේ විවිධාකාර රූප, විවිධාකාර හැඩතල, විවිධාකාර රස, විවිධාකාර ශබ්ද, විවිධාකාර වර්ණ මේ ඔක්කොම පදනම් වෙලා තියෙනවා. එතකොට මේක යට ගැඹුරේ තියෙන්නේ අර වගේ සතර මහා ධාතු ක්‍රියාකාරීත්වයක්. නමුත් අපිට ඒක වහන් වෙලා තියෙන්නේ. අපිට ඒක මේ එක්තරාන්දමකින් මේ ආවරණය වෙලා තියෙන්නේ. හැබැයි යට පෙන්눔 කරනවා. හැබැයි ඉතින් ඕකට අපි ඇලෙනවා. ඒ සතර මහා ධාතු යට තිබුණාට මොකද අපිට ඒක ඒ තරම් ප්‍රකට නැහැ. ඉතින් අපිට පේන්නේ හරි ලස්සන වර්ණයක්. අපිට තේන්නේ හරි ලස්සන රූපයක්. හරි ලස්සන හැඩයක්. ඒ නිසා අපි ඒකට ගිහිලා ඇලෙනවා. රූප උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. ඊට පස්සේ වේදනාවන්, සැප වේදනාවන්, දුක් වේදනාවන්, උපේක්ෂා වේදනාවන් තියෙනවා. ඉතින් ඒවා ගැනත් අපිට ඒ තරම් අවබෝධයක් නැහැ. ඉතින් අපි මේ වේදනාව විඳිනකොට බොහොම සැප වේදනාවක් නම් ඒකට අපේ හිත ඇලෙනවා. ඒක අපි කැමති වෙනවා. නැවත නැවත ඒ සැප ඉල්ලනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. හැබැයි දුක් වේදනාවක් නම් ඒකෙන් ඉක්මනට පැනලා දුවන්න උත්සාහන්ත වෙනවා. උපේක්ෂා වේදනාවක් නම් ඉතින් අපි ඒක මගහරිනවා හරි ඒකාකාරී කියලා කියනවා. ඒක ගැන අපි මන්දෝත්සාහී වෙනවා. අපි ඒ ගැන ඉගෙන ගන්න, සලකන්න, විශ්ලේෂණය කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට මේ වේදනාව විශේෂිත අපි නිවර්දිව කටයුතු නොකරන තාක් ඒවා උපාදාන වෙන්න පුළුවන්. ඒවා කෙරෙහි ඇලෙන්න බැඳෙන්න පුළුවන්. ඊට පස්සේ සංඥා. අපි අර වගේ දැකපු දේවල් නැවත නැවත මතක් කර කර ඒ බඳු රූප සංඥාවල හිත පැටලෙනවා. ඊළඟ අහපු දේවල් නැවත නැවත මතක් කර කර ඒ සද්ද සංඥාවල හිත පැටලෙනවා. ඊළඟට විඳපු ගඳ සුවඳ නැවත නැවත මතක් කරමින් ඒකේ සංඥාවන් ගනිමින් ඒ ගඳ සුවඳ සම්බන්ධ සංඥාවන් වලත් හිත පැටලෙනවා. ඒවා මතක තියාගන්නවා. ඒවා අරමුණු නිමිති හිතේ තියාගන්නවා. ඊළඟට විවිධාකාර සංස්කාර. ඒ කියන්නේ අපි හිතමු මෛත්‍රියක්, ශ්‍රද්ධාවක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක් මේ වගේ හිතේ පැන නගින තවත් නොයෙකුත් ස්වභාවයන්, චිත්ත ස්වභාවයන් වලත් හිත බැස ගන්නවා. ඒවා අභිරමණය කරනවා. ඒවා තුළ සතුට වෙනවා. ඒවා ඔස්සේම හිත ඉන්න ගතියක් තියෙනවා.
ඉතින් ඒවා නැවත ඉල්ලමින් ඒවා බැඳෙමින් ඒවා උපාදාන කරගෙන ඉන්න ගතියක් අපේ හිතේ තියෙනවා. ඊළඟට අපි ඇහෙන් රූප බලනකොට අපි දකින්නෙක් වෙනවා, කනින් ශබ්ද අහනකොට අහන්නෙක් වෙනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට විඳින්නෙක් වෙනවා, දිවෙන් රස බලනකොට රස විඳින්නෙක් වෙනවා. ඉතින් මේ වගේ අපි ඒ ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී ඒ දේවල් දැනගනිද්දී ඒවත් අපි උපාදාන කරනවා. ඉතින් බැලුවාම අපේ හිත උපාදානයන්ගෙන් තොරව පවත්වනවා කියන එකත් ලොකු හාස්කමක් කියන්න පුළුවන්. මොකද මේක බැඳෙන්නම, ඇලෙන්නම, උපාදාන කරන්නම ඉපදුණු ස්වභාවයක් වගේ තමයි පේන්න තියෙන්නේ. හිත ලස්සන දෙයක් දැකපු ගමන් ඉතින් ඒක හඹාගෙන යනවා. ඒකට ඇලෙන්න හදනවා. ඒකට ලං වෙන්න හදනවා. ඒක අයිති කරගන්න හදනවා. එහෙම නැත්නම් ලස්සන මේ හොඳ සද්දයක් වගේ ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ ගඳ සුවඳටත් එහෙමයි, රසටත් එහෙමයි, ස්පර්ශයන්ටත් එහෙමයි. ඊළඟට අනිත් පැත්ත අර සංඥාවන් ගත්තොත් ඒ සංඥාවලම තමයි අපි ජීවත් වෙන්නේ. උදේ ඉඳන් රැය වෙනකම්ම අපි ගත කරන්නේ මේ සංඥා වලින් පැටලිච්ච ලෝකයක. රූප සංඥා, ශබ්ද සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා මේ ආදී වශයෙන් මේ විවිධාකාර සංඥා ජාලයක තමයි අපි පැටලලා කටයුතු කරන්නේ. ඉතින් හරි අමාරුයි කෙනෙකුට එකාතකින් මේ වයින් තොරව වාසයක් ගැන හිතා ගන්නවත්. ඉතින් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ මේක ඒ தත්ත්වයේ තියෙන ගැඹුරු බව. එහෙමත් නැත්නම් ඒකේ තියෙන සංකීර්ණ බව. පැටලිලි සහගත බව. හොඳට ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මේ ස්කන්ධ පහකට බෙදලා නැත්නම් ගොඩවල් පහකට බෙදලා විස්තර කරන්නේ. තවත් පැත්තකින් කියනවා නම් අපි රූපයක් උපාදාන කරන්න ගිහිල්ලා කෙනෙක් හදා ගන්නවා. පුජ්‍යලයක් හදා ගන්නවා. මමෙක් හදා ගන්නවා. ඊළඟට විවිධ වේදනා උපාදාන කරන්න ගිහිල්ලා එතනනුත් කෙනෙක් හදා ගන්නවා. මමෙක් හදා ගන්නවා. මම තමයි සැප විඳින්නේ. මම තමයි දුක් විඳින්නේ. නැත්නම් මට හරි ඒකාකාරී. මට හරි නිදිමතයි. මේ අත්දැකීම නැත්නම් වේදනාව පාදක කරගෙන අපි කෙනෙක්ව පුජ්‍යලයක්ව මමෙක්ව අර්ථ දක්වන හැටි. අපි තව කෙනෙකුට විස්තර කරන්නේ මේ වගේ. මට පුදුමාකාර දුකක් දැනුණා. මං නම් හරිම කනගාටුවෙන් ඉන්නේ. මේ අපි වේදනාව මම කරගෙන ඉන්න හැටි මේ අපි විස්තර කරන්නේ තවත් කෙනෙකුට. අපි මේ වේදනාව තුල අපි කොයිතරම්නම් කෙනෙක් හදනවද? ඊට පස්සේ සංඥාවක්. ඉතින් මම අහවල් උපාධිය සහිත කෙනෙක්. මගේ නම මෙන්න මෙහෙමයි. මගේ නමට මෙන්න මෙහෙම අකුරු තියෙනවා. නැත්තම් මම මෙන්න මේ බඳු পদවි තානාන්තර දරන කෙනෙක්. මගේ නිලතල මෙන්න මෙහෙමයි. මම මෙච්චර ප්‍රමාණයක් ඉගෙන කියාගෙන තියෙනවා. ඉතින් මේ අපි ඔළුවේ පුරවගෙන ඉන්න විවිධාකාර සංඥාවන්, ඒ සම්මුති සංඥාවන් අපි සෑහෙන්න ඒ පුජ්‍යල භාවයක් නිරූපණය කරන්න. තත්වයක් ඇති කරගන්න. කෙනෙක් වෙන්න, මමෙක් වෙන්න අපි පාවිච්චි කරනවා. ඉතින් මේවා වලමයි අපි පැටලලා ඉන්නේ. ඉතින් මේවමයි අපි ලොකු කරගන්නේ. ඉතින් තව කෙනෙක් ඕවට අභියෝග කරනකොටමයි අපිට කේන්ති යන්නේ. ඉතින් පුදුමාකාර පැටලිලි සහගත ගතියක්, හරි විෂම චක්‍රයක් මේ තුල තියෙනවා. ඉතින් ඒ නිසායි මේ ස්කන්ධ පහ ටිකක් ගැඹුරින් විග්‍රහ කළා. ඊට පස්සේ ඒවා ගැන හිත නියැලෙනකොට, ඒවා ඇසුරු කරනකොට, ඒවා හිත බැඳෙනකොට අපිට පුළුවන් නම් එතන අඳුන ගන්න අන්න එතන තියෙන ලොකු ගැඹුරු විපස්සනාවක්. ඒකයි මේ ස්කන්ධයන් හා සම්බන්ධ ඒ ගැඹුරු ප්‍රඥාව දියුණු කිරීම විශේෂයෙන්ම ධම්මානුපස්සනා කොටසේ අන්තර්ගත වෙලා තියෙන්නේ. කායानुපස්සනාවෙදිත් නෙමෙයි, වේදනානුපස්සනාවෙදිත් නෙමෙයි, චිත්තානුපස්සනාවෙදිත් නෙමෙයි, ධම්මානුපස්සනාවේදී බොහොම දීර්ඝ විග්‍රහයක් නැත්තම් පුළුල් විග්‍රහයක් එතන අන්තර්ගත වෙනවා. ඇත්තටම කායानुපස්සනාවේදී අපි සෑහෙන දුරකට මේ රූපස්කන්ධය තමයි පරිශීලනය කරන්නේ. මේ කයට හිත යොදමින්, කය දිහා බලමින්, කයේ ඇතීම් නැතිවීම ස්වභාවය නැත්තම් ඒ ධාතු ක්‍රියාකාරීත්වය දකිමින් වාසය කරනවා කියලා කියන්නේ මේ රූප උපාදානස්කන්ධය තමයි අපි පරිහරණය කරන්නේ. එයාගේ යථා ස්වභාවය තමයි අපි තේරුම් ගන්න උත්සාහන්ත වෙන්නේ. ඊට පස්සේ අපි හිතමු අපි වේදනාවන් දිහා බලමින් වේදනානුපස්සනාවක් වඩනකොට ඒ කියන්නේ සැප වේදනාවන්, දුක් වේදනාවන්, උපේක්ෂා වේදනාවන් බලමින් අපි වාසය කරනකොට ඒවායේ යථා ස්වභාවය තේරුම් ගන්නකොට අර වේදනා උපාදානස්කන්ධය තමයි අපි පරිශීලනය කරන්නේ. ඒ ගැන තමයි සෑහෙන අධ්‍යයනයක් කරන්නේ. ඒ ගැන තමයි අපි ඉගෙන ගන්න. එයාගේ යථා ස්වභාවය තමයි අපි අවබෝධ කරගන්න උත්සාහන්ත වෙන්නේ. ඊට පස්සේ අපි තුමු චිත්තානුපස්සනාවක් කරනවා. එතකොට අපේ හිතේ පහළ වෙන විවිධ චිත්ත ස්වභාවයන්, මනෝභාවයන් ගැන තමයි අපි ඉගෙන ගන්න. විවිධාකාර සිතුවිලි ගැන අපි ඉගෙන ගන්නවා. ඒක ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඉගෙන ගැනීමක්. නැත්නම් නිකම් පොතකින් අහලා කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගන්න එකක් නෙමෙයි. තමන්ගේම හිත දිහා දැක කරන ඉගෙන ගැනීමක්.
ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට අපිට හිතේ පහළ වෙන විවිධ වේදනාවන්, ඒ කියන්නේ සතුරු සහගත ස්වභාවයන්, දුම්නස් ස්වභාවයන්, ඒවත් ගැනත් ඔන්න තේරෙන්න ගන්නවා. එහෙම නැත්නම් හිතේ පහළ වෙන විවිධ සංඥාවන් ගැන, ඒවා ගැනත් තේරෙන්න ගන්නවා. හිතේ පහළ වෙන සමාහරණයන් කෝප වීම, තරහ ගැනීම, රාගයට නතු වීම, ඊර්ෂ්‍යා සහගත ස්වභාවයන්, මෙන්න මේ වගේ දේවල් ගැනත් තේරුම් ගන්නවා. නැත්නම් හිත විසිර යාම, හොඳට ඒකාග්‍ර වීම, සමාධිමත් වීම, සංසිඳීම, යෝගී පැති ගැනත් ඉගෙන ගන්නවා. එතකොට මේ සිතේ හටගන්නා විවිධ ස්වභාවයන් ගැන සෑහෙන දුරට ඉගෙන ගැනීමක් චිත්තානුපස්සනාවේදී සිද්ධ වෙනවා. ධම්මානුපස්සනාවට එනකොට තව තව මේවා හොඳට උරගා බලමින්, තව තමන්ට මග හැරිච්ච දේවල් තේරුම් ගනිමින්, ස්කන්ධයන් පහම නැවත නැවත තේරුම් ගන්න ස්වභාවයක් තියෙනවා. එතකොට වෙනත් පැත්තකින් කියන්න පුළුවන්, එhmenan මෙන්න මේ සතර සතිපට්ඨානයන් දියුණු කරගෙන යනකොට, වඩනකොට මේ ස්කන්ධ පහ ගැන සෑහෙන අවබෝධයක් කෙනෙකුට ලැබෙන්න පටන් ගන්නවා. එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී ඍජුවම අරතරන් විස්තර කරන්නේ නැතුව සඳහන් කරනවා යත්ත බික්ඛුනා උදයබ්බයානුපස්සිනා විහාතබ්බං. මෙන්න මේ බඳු උපාදානස්කන්ධ පහක් තියෙනවා. ඒ උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලමින් වාසය කරනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. ඉති රූපස්ස අත්තගමෝ. අත්තංගමෝ. මෙන්න මේ බඳු රූප ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ බඳු රූපේ ඇතිවීමක් තියෙනවා. රූපේ නැතිවීමක් තියෙනවා. මෙන්න මේ බඳු වේදනා ස්වභාවයක් තියෙනවා. ඒකේ ඇතිවීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. මෙන්න මේ බඳු සංඥා ස්වභාවයක් තියෙනවා. ඒකේ ඇතිවීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. මෙන්න මේ බඳු සංස්කාර ස්වභාවයක් තියෙනවා. ඒකේ ඇතිවීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. මෙන්න මේ බඳු දැන ගැනීම රාශියක් නැත්තම් විඥාන ස්වභාවයක් තියෙනවා. ඒකේ ඇතිවීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. එතකොට මේ ස්කන්ධයන් ගැන හොඳ අවබෝධයක් තිබීම ඉතාම වැදගත් වෙනවා. එපමණකින් සෑහීමටපත් නොවි. ඒවා ඇති වෙන නැති වෙන හැටි, ඒවා හට ගන්න හැටි. එහෙම නැත්නම් අපේ හිත ගිහිල්ලා ඒවා උපාදාන කරන හැටි තේරුම් ගැනීම තමයි ඉතාම වටින්නේ. මොකද රූප තිබුණ ඵලියට අපිට කරදර වෙන්නේ නැහැ. සද්ද තිබුණ ඵලියට, ගඳ සුවඳ තිබුණ ඵලියට, රස තිබුණ ඵලියට, ස්පර්ශයන් තිබුණ ඵලියට මේකෙන් අපිට කරදරයක් නැහැ. එහෙම නැත්නම් විවිධ වේදනා තිබුණ ඵලියට කරදරයක් නැහැ. සංඥා තිබුණ ඵලියට කරදරයක් නැහැ. සංස්කාර තිබුණ ඵලියට කරදරයක් නැහැ. දැනීම් තිබුණ පමණින් කරදරයක් නැහැ. නමුත් අපිට කරදර වෙන්නේ අපිව මම කරගන්න යන එක් ගමනේදී. අපි ඒව තුළින් කෙනෙක් හදන ගමනේදී. අපි ඒව උපාදාන කරන අවස්ථාවේදී තමයි අපිට හුඟක් දුරට ඒවෙන් කරදර සිද්ධ වෙන්නේ. එහෙමත් නැත්නම් අපේ හිත නැවත නැවත පැටලෙන්නේ. කෙලෙස් බරිත වෙන්නේ. නැවත සංසාරේ බැඳෙන්නේ. අපි අර උපාදාන කරන අවස්ථාවේදී. එහෙනම් අපිට පුළුවන්ද අපේ හිත දිහා බලාගෙන ඉඳිමින් හිත රූපයක් උපාදාන කරනකොට අන්න ඔය தත්ත්වය හඳුනා ගන්න. හිත දිහා බලාගෙන ඉඳගෙන හිත සද්දයක් උපාදාන කරද්දී ඒක හඳුනා ගන්න. හිත දිහා බලාගෙන ඉඳගෙන හිත රසයක් උපාදාන කරද්දී ඒක හඳුනා ගන්න. හිත දිහා බලාගෙන ඉඳගෙන හිත ගිහිලා වේදනාවක් උපාදාන කරද්දී ඒක හඳුනා ගන්න. සංඥාවක් උපාදාන කරද්දී ඒක හඳුනා ගන්න. සංස්කාරයක් උපාදාන කරද්දී හඳුනා ගන්න. විඥානයක් උපාදාන කරද්දී හඳුනා ගන්න. එහෙනම් මේක ප්‍රායෝගිකව නැවතෙනම් වඩන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ තවත් සූක්ෂමව අපිව ඉස්සරහට අරගෙන යනවා. මේ හිතේ උපාදාන වෙන සත්‍යයක් තියෙනවා. ඒක ටිකක් විග්‍රහ කරලා පෙන්නනවා. රූප ඔස්සේ උපාදාන වෙන්න පුළුවන්. වේදනාව ඔස්සේ උපාදාන වෙන්න පුළුවන්. සංඥා ඔස්සේ උපාදාන වෙන්න පුළුවන්. සංස්කාර ඔස්සේ උපාදාන වෙන්න පුළුවන්. විඥාන ඔස්සේ උපාදාන වෙන්න පුළුවන්. මේක ටිකක් විග්‍රහ කරලා දැනගන්න. දැන් පොඩ්ඩක් බලාගෙන ඉන්න කොයි පැත්තෙන්ද මෙයා යන්නේ? මෙයා යන්නේ රූප උපාදාන කරගන්නද? වේදනා කරගන්නද? සංඥා කරගන්නද? සංස්කාර කරගන්නද? විඥාන කරගන්නද? කියලා පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න. දැන් ඕකම තමයි තියෙන කතකින් කියනවා නම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාවක් වශයෙන් පෙන්වන්නේ ආයතන පැත්තෙන්. දැන් අද ඇත්තටම අපි කතා කරේ උපාදානස්කන්ධ පැත්තෙන්. හැබැයි ආයතන පැත්තෙන් ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී විස්තර වෙනවා. අපේ හිතේ මනාපයක් අමනාපයක් පහළ වෙන්න පුළුවන් රූපයක් ඇසුරු කරද්දී. සද්දයක් ඇසුරු කරද්දී. රසක් ගඳක් සුවඳක් ඇසුරු කරද්දී. ඒ වගේ මෙතෙන්දී රූපයක් ඇසුරු කරද්දී, වේදනාවක් ඇසුරු කරද්දී, සංඥාවක් ඇසුරු කරද්දී, සංස්කාර විඥාන ඇසුරු කරද්දී අර වගේ එකපාරටම හිතේ තිගැස්මක්. අර තිබිච්ච සරල සාමකාමී නික්ලේශී ගතිය නැති වෙලා ආයෙත් හිතේ පැටලෙවිල්ලක්. ආයි කෙලස් බරිත වීමක්. අර තිබිච්ච සැහැල්ලු ගතිය අහිමි වීමක්. නැවත හිත නිකන් රළු වීමක්. ඕලාරික වීමක්.
පටලැවීමක් අපේ හිතේ සිද්ධ වෙනවද කියලා එහෙනම් නැවත නැවත බලමින් වාසය කරන්න වෙනවා. මෙහෙම උපාදාන වලින් තොරව තියෙද්දි මොකද තියෙන්නේ? එතෙන්ද එහෙනම් අපිට තේරෙනවා අර ශුන්්‍යත తත්වය තමයි තියෙන්නේ. දැන් මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අර ශුන්්‍යත ස්වභාවය මේ බහුලීකృత කිරීම. ඒ ශුන්්‍යතා විහරණය තමයි මේ විස්තර කරන්නේ. ශුන්්‍යතා විහරණයේ කැඩෙන හැටි තමයි දැන් මේ කැඩෙන තැන්, කැඩෙන ආකාර, කැඩෙන විදි යන තමයි සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේ තවත් කැඩෙන අවස්ථාවක් තමයි එක පැත්තකින් විස්තර කරන්නේ. මේ රූපයක් ගිහිලා උපාදාන කරනකොට අන්න ශුන්්‍යතා විහරණයෙන් අපි ආයත් වෙනවා. වේදනාවක් ගිහිලා උපාදාන කරනකොට ආයෙත් ඔන්න ශුන්‍යතා විහරණය අපිට අහිමි වෙනවා. සංඥාවක් උපාදාන කරනකොට ඔන්න ශුන්‍යතා විහරණය අපින් ගිලිහෙනවා. සංස්කාරයක් ගිහිලා උපාදාන කරනකොට අපි එතන නැහැ. විඥානයක් ගිහිලා උපාදාන කරද්දිත් අපි ශුන්‍යතා විහරණේ නැහැ. එහෙනම් අපි නැවතත් ඒ ශුන්‍යතා විහරණයට පැමිණිය යුතුයි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ විවිධ தත්වයන් විස්තර කරමින් ඉතිහ තත්ත සම්පජානෝ හෝති. ඉතිහ තත්ත සම්පජානෝ හෝති කියලා නැවත අවධාරණය කරනවා. දැන් මේ හිත මොකද්ද උපාදාන කරමින් ඉන්නේ කියලා එයා හොඳට දැනගන්නවා. උපාදාන වලින් තොරව නම් ඉන්නේ ඒ බවත් දැනගන්න. ඉතින් මේ විදිහට යන මේ ගැඹුරු මාර්ගය බුදුරජාන් වහන්සේ කියනවා මේ කෝතේ ආනන්ද ධම්මා ඒකාන්ත කුසලායතික අරියා ලෝකුත්තරා අනවක්ඛන්තා පාපිමතා. ආනන්ද මෙතෙක් මේ විස්තර කරපු සියලු ධර්මතාවයන් යම්ස කෙනෙක් ප්‍රගුණ කරගෙන යනවා නම් මේක ඇවිල්ලා ඒකාන්තයෙන් කුසල පක්ෂයේ තියෙන ස්වභාවයක්. අරියා ලෝකුත්තරා අනවක්ඛන්තා පාපිමතා. මේක ආර්ය වූ මාර්ගයක්. ලෝකෝත්තර වූ මාර්ගයක්. මේක මායාගෙන් ප්‍රතිපක්ෂ වූ මාර්ගයක්. නැත්තම් මායාට අහු නොවන පාරක් කියලා කියන්න පුළුවන්. මායාට අහු නොවන මාර්ගයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකතකින් මහා ගැඹුරක් මේ කතා කරන්නේ. කෙනෙක් සරලව වැඩේ පටන් ගත්තට මොකද මේ කටයුත්තට අත තිබ්බට මොකද? එයා ටික ටික ඉදිරියට යන්න එයාගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගෙන නික්ලේශී තත්ත්වයක් පවත්වමින් උපාදාන වලින් තොර තත්ත්වයක් පවත්වමින් අනිශ්චිතව පවත්වමින් ඒ තත්ත්වය වඩා දියුණු කරමින් ඒක හිටගෙන ඉන්නකොටත් පවත්වමින් ඉඳගෙන ඉන්නකොටත් පවත්වමින් ඇවිදින කොටත් පවත්වමින් නිදාගෙන ඉන්න කොටත් පවත්වමින් කතා කරන කොටත් පවත්වමින් කනකොට බොනකොටත් පවත්වමින් හිතන කොටත් ප්‍රයෝජනවත් දෙයක් පමණක් හිතමින් ඉතින් මේ යන ප්‍රායෝගික මාර්ගයක්. ඊට පස්සේ හිත ගැනම අධ්‍යයනය තව ගැඹුරට යමින් සූක්ෂම කරමින් හිතේ කොහොමද මේ උපාදාන තාමත් ක්‍රියාත්මක වෙන්නේ? තාමත් මෙයා දැකපු රූපයක් රස විඳ ඉන්නවද? ආපු සද්දයක් මෙයා නැවත අභිරමණය කර ඉන්නවද? නැත්තම් විඳපු සුවඳක් නැවත මතක් කර ඒකේ ගැලෙමින් ඉන්නවද? රසයක් මතක් කර ඉන්නවද? ස්පර්ශයක් මතක් කර ඉන්නවද? ඒ තුල සතුටු වෙනවද? අභිනන්දනයක් කරනවද? කියලා බොහොම නිහතමානීව බලමින් ඊට පස්සේ හිත සූක්ෂම අන්දමින් රූපයක් ඔස්සේ ඇදිලා ගිහිල්ලා ඒකට ලං වෙලා ඒක අල්ලගෙන ඒ ඔස්සේ ගැලෙමින් ඉන්නවද? වේදනාවක් අල්ලගෙන ඒකෙන් කෙනෙක් හදාගෙන මමෙක් හදාගෙන එහෙම ඉන්නවද? නැත්තම් සංඥාවක් අල්ලගෙන සංඥාවල පැටලිලා කල්පනා කර ඉන්නවද? එහෙම නැත්නම් හිතේම තියෙන වෙන විශේෂ හැකියාවන් ගුණයන් නැත්තම් නිර්මාණශීලී බව මේබඳු සංස්කාර අල්ලගෙන ඒකෙන් කෙනෙක් හදාගෙන ඉන්නවද? ඒකෙන් පුජ්‍යලෙක් හදාගෙන ඉන්නවද? ඒකෙන් ආත්මයක් හදාගෙන ඉන්නවද? එහෙම නැත්නම් දකින්න අවස්ථාවේ දකින්නෙක් වෙනවද? බලන්නෙක්, අහන්නෙක්, රස විඳින්නෙක් එහෙම වෙලා එතන කෙනෙක් හදනවද? ඒතර මෙන්න මේ මමෙක් හදන ක්‍රියාකාරීත්වය, කෙනෙක් හදන ක්‍රියාකාරීත්වය, පුජ්‍යල භාවයක් ගොඩනගන ආකාරය, විටින් විට අපි කෙනෙක් වෙන්න දඟලන දැඟලිල්ල, කැපිපෙනෙන හදන ස්වභාවය, අනිත් අය ඉදිරියේ අපි මවාපාන්න හදන හැටි, පුජ්‍යලයක් හදන හැටි. ඉතින් මෙන්න මේ වගේ බොහොම සූක්ෂම අන්දමින් අපි තුළ ක්‍රියාත්මක වෙන මෙන්න මේ අස්මිමානය තමයි දැන් මේ අන්තිම කොටසදී අහුවෙන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ තස්ස ඉමේසු පංචසුපාදානස්කන්ධේසු උද්‍යප්පයානුපස්සිනෝ විහෙරතෝ යෝ පංචෝපාදානස්කන්ධේසු අස්මිමානෝ සෝපහියති. දැන් මේ අස්මිමානය කියලා කියන්නේ කතකින් කියනවා නම් සෝවාන් මට්ටමේදීවත් ඉවත් වෙන එකක් නෙමෙයි. සකදාගාමි මට්ටමේදීවත් ඉවත් වෙන එකක් නෙමෙයි. අනාගාමි මට්ටමේදීවත් ඉවත් වෙන එකක් නෙමෙයි. මේ අරහත්ත්වයේදීවත් වෙන එකක් තමයි මේ අස්මිමානය කියලා කියන්නේ. ඒ කියන්නේ
ඕරම් භාගයේ සංයෝජන පහකුත් උද්දම් භාගයේ සංයෝජන පහකුත් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒකේ ඕරම් භාගයේ සංයෝජන පහ සම්පූර්ණයෙන්ම දුරු වෙනවා අනාගාමී වෙනකොට කියලා ධර්මයේ ප්‍රකාශ වෙනවා. හැබැයි උද්දම් භාගයේ සංයෝජන පහම දුරු වෙන්නේ රහත් වුණා. ඒතකොට මෙන්න මේ අවසානයේදී මේ සතර මේ උපාදානස්කන්ධ පහේ යථා ස්වභාවයේ තේරුම් ගනිමින් ඒවා ගැන තව උද්‍යප්පය ඥානයක් දියුණු කරමින් උපාදාන වෙන වෙන අවස්ථාවදී හඳුනා ගනිමින් එතෙන්දී කෙනෙක් පුජ්‍යලයක් හදන්නේ නැතිව වාසය කරන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා නම් අස්මිමානෝසෝ පහීයති කියලා මේ බොහොම සූක්ෂම අන්දමින් අපි තුල අටුවම් බහැලා තියෙන බොහොම ගැඹුරට කිඳා බහැලා තියෙන මෙන්න මේ අස්මිමානය කියන කූඤ්ඤය ගලව ගන්න කෙනෙකුට හැකි වේවි. ඒ මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ ක්‍රමානුකූලව එන මේ සම්පූර්ණ ප්‍රතිපදාව. කියන හකුලෝල පෙන්නනවා. ඉමේ කෝතේ ආනන්ද ධම්මා ඒකාන්ත කුසලා යතිකා. අරියා ලෝකුත්තර අනවක්ඛන්තා පාවිමත. ආනන්ද ඒකාන්තයෙන් කුශලයෙන් පැමිණි. ඒකාන්තයෙන් ප්‍රගුණ කිරීමකින් පැමිණි. ඒකාන්තයෙන් ප්‍රතිපදාවක් මත පදනම් වෙච්ච කුසල පක්ෂයේම තියෙන ආර්ය වූ ලෝකෝත්තර වූ මේ මාර්ගයට අහු නොවන ප්‍රතිපදාවක් තමයි මේ කතා කරන්නේ. එහෙනම් මේ මහා ශුන්්‍යත සූත්‍රය එකාතකින් අපි ගැඹුරට විපස්සනාවක් වඩන සංසාරයෙන් ඈතර වෙන්න උත්සාහන්ත වෙන නික්ලේශී ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත වෙන ගැඹුරට යන්න උත්සාහන්ත වෙන යෝගාවචරයෙන්ට ලොකු මඟ පෙන්වීමක් කරනවා. ලොකු ධෛර්ය දීමක් කරනවා. ඒ නිසා අද අපි එතනින් සෑහීමකටපත් වෙමු. අදත් ඉතින් අපි සාකච්ඡා කළේ මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී භාගතුන් වහන්සේ විවිධ පැති ඔස්සේ අපි තුල මේ නික්ලේශී බවක් ශුන්්‍යත ස්වභාවයක් ශුන්්‍යතා විහරණයක් දියුණු කිරීම සඳහා කරන විවිධාකාර විග්‍රහයන්. ඉතින් අපි මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි වඩන භාවනාවටත් මේ බඳු හැකියාවන් කුසලතාවයන් එකතු කරගෙන අපේ ජීවිත නිකලස් කරගන්න සංයෝජනයන්ගෙන් හිත නිදහස් කරගන්න පෘථග්ජන භාවයේ ඉඳන් ලෝකෝත්තර භාවයට පැමිණීම සඳහා යම්සි උත්තේජනයක් ලබා ගන්න මේ මාර්ගයේ ප්‍රතිපදාව දියුණු කරන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ධර්මදේශනාව අවසානයේ සාමාන්‍යයෙන් කමඨහන් සුද්ධ කිරීමේ කටයුත්තක නිරත වෙනවා. ඉතින් අද මේ Zoom එක හරහා සම්බන්ධ වෙන මේ පින්වතුන්ට යම්සි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය නගන්න දැන් අවස්ථාව තියෙනවා. Tamanගේ අත්දැකීම් බෙදා හදා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ සඳහා කාලය ගන්න කියලා එහෙනම් ආරාධනා කරනවා. සමාන්තාලක් වෙනි අතවිසවීමක් කර තිබෙනවා. ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අහනවානේ. ඔව් කියන ඇහෙනවා මේ කියන්න. ගරු ස්වාමීන් වහන්සේ මම පරයන්ක භාවනාව කරනකොට මට විටින් විට ගැස්සීම් වගේ එනවා. සමහර වෙලාවට අර අනාත්ම ලෙස පොඩි සද්දයකුත් වගේ එනවා. හරි. හැටින් සක්මන් භාවනාවේදී ඒක වෙනවා. හැබැයි මට දැන් මම ශරීරය අර හැම ස්වාමීන් වහන්සේගෙන් නිරාකරණය කරගත්තා නිදිමත ගතියක් ගැන. නෑ ඒකෙන් හින්දා මට හිතෙනවා මේක මට මගේ සමාධි මට්ටමේ වෙනස් වීමක් වෙනවයි කියලා. මට ඒක හොඳටම පැහැදිලි. මොකද මේ අර ගැස්සීම වුණාට පස්සේ මගේ භාවනාව ආපහු අලුත් වෙනවා. ඒ කියන්නේ ඒ ගැස්සීම වෙන්නේ මම අර හිත අර මොකොත්ම නැති දැනකට එහෙම වෙලා නෙමෙයි. අර ඒක වෙනව ඇති තත්පරයකට වගේ කාලෙකට. ඒ වුණාට ඒ ගැස්සීමෙන් පස්සේ මට ආපහු භාවනාව අලුත් වෙනවා. හැබැයි ආපහු තේරෙනවා මේ මම ඒ හිතනවා හරිද ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් වෙන මොනවා හරි හේතුවක් හින්දාද එහෙම වෙන්නේ කියලා. ඔව් දෙකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි භාවනාව දියුණු කරගෙන යනකොට සමහරවිට නිකන් අත ගැස්සෙනවා, ඇඟ ගැස්සෙනවා, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ තරම්ම අපි ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. ඉතින් ඒ වගේ පොඩි හැලහැප්පීම් නැත්තම් අපේ ලොකු සානංශ කියන්නේ ඕකට මේ භාවනාවේ හම්බ වෙන සුරතල් කියලා. ඉතින් මේ බඳු භාවනා සුරතල් ඉතින් අපිට බලන්න සිද්ධ වෙනවා. දැන් අනිත් එක තමයි තවත් පැත්තකින්
අර කිව්වා වගේ අපි ඊළඟ පියවරට අඩිය තියෙනකොටත් පුංචි ගැස්සීමක් වෙන්න පුළුවන්. ගැස්සීමක් කියනට වඩා වෙනස්කමක් අපිට දැනෙන්න පුළුවන්. නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි වාහනයක් බොරළු පාරක වැලි පාරක අරගෙන යනකොට නිකන් ගැස්සි යනවා. ඊට පස්සේ අපි ඒකෙන් ප්‍රධාන මාර්ගයට දාගත්තාට පස්සේ අපි තුමු කාපට් පාරකට දැම්මහම ඔන්න හරි සුවදායි ගතියක් ආයේ සමනය වෙච්ච ගතියක් කෙනෙක් අත්දකිනවා. එතකොට එතන අර බොරළු පාරේ ගිහිල්ලා ප්‍රධාන පාරට දාගත්තාම තියෙන වෙනස යෝගාචරයට සමහරට දැනෙන්න පුළුවන්. මුල් වෙලාවේදී ඒ තරම් හිතේ සහනයක් තිබුණේ නැහැ, උපාදාන තිබුණා, රළු ගතියක් තිබුණා, ගොරෝසු ගතියක් තිබුණා. හැබැයි ඔන්න දැන් හරි පාරට වැටුණා. හැබැයි ඊට එහා පාරකට වැටුණා. නැත්තම් ගොරෝසු තැනක ඉඳලා ඊට වඩා සියුම් තැනකට හිත වැටුණා කියලා කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඉතින් ඒවා ප්‍රශ්නයක් කරගන්න නෙමෙයි අපිට තියෙන්නේ. මේකේ යම්කිසි ඊළඟ පීවරකට හිත වැටුණා. නැත්තම් ඊළඟ මට්ටමකට හිත ගියා. ගොරෝසු තැනක ඉඳලා සියුම් තැනකට හිත ගියා කියලා තේරුම් ගන්න එක තමයි තියෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ කියපුවත් දෙකෙන් මට වේලාසනක් ලැබුණා. මොකද මට සමහර වෙලාවට සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට පුදුම විදිහට විතර්ක පහළ වෙනවා. මුලින් මම මේ එහෙම වුණාම මම ප්‍රශ්නයක්ද කියලා හිතුවා. හැබැයි පස්සේ මට තේරුණා ඒ විතර්ක පහළ වීමත් එක්කම ලොකු සහනදායී. ඒ කියන්නේ මම තව ටිකක් දියුණු වෙනවා කියලා මට ඒක හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. ස්වාමීන් වහන්සේ මට මේ අර දැන් මම පාදයන්ගේ භාවනා කරනකොට ඈතින් ශබ්දයක් ඇහෙද්දී මම අර ස්වාමීන් වහන්සේගේ දේශනා ප්‍රකාශ කියපු විදිහට මම ඒ ශබ්දයේ කෙරෙහි අවධානය යොමු කරගෙන මම ඉන්නකොට මට තේරෙනවා ඒක ශබ්දේ ගොඩාක් ලං වෙලා කියන්නේ විශාල වෙලා මගේ ළඟටම ඇවිල්ලා කියලා මට තේරෙනවා. ඒ වගේ ඇහෙනවා කියලා. ඔව්. ඒක ඊට පස්සේ ටිකකින් ඇත්තෙනවා ඒ වගේ සාමාන්‍යයෙන් අවකාශයේ වෙනස් වීමක් වගේ ඒ කියන්නේ අවකාශයන් නැති බවක් වගේ තේරෙන එකක්ද සාමාන්‍යයෙන් නෑ ඔතන ඇත්තටම ඒ කියන්නේ සමාධියක් අපේ තුළ දියුණු වෙන්න ඈත තියෙන සද්දයක් ළඟ තියෙනවා වගේ දැනෙනවා. සමහරවිට ඈත තියෙන සුවඳක් තමන්ගේ මේ ගෙදර තියෙන සුවඳක් වගේ දැනෙනවා. ඊළඟට අන්න ඒ වගේ ඒ කියන්නේ අපේ ඉන්ද්‍රයන් එක්තරා අන්දමක තීව්‍ර වීමක්, තියුණු වීමක් සිද්ධ වෙනවා. අපිට එතකොට මේ පුංචි සද්දයක් වුණත් ලොකුවට ඇහෙනවා, ගැඹුරට ඇහෙනවා. පුංචි වේදනාවක් වුණත් තදට දැනෙනවා. ඉතින් ඒක ඇත්තටම සමාධි හිතේ තියෙන ලක්ෂණයක්. ඒක ඉතින් අපි ප්‍රයෝජනෙට ගන්නයි තියෙන්නේ. විපස්සනාදී ඒක සෑහෙන ප්‍රයෝජනෙට ගන්නවා. හරියට නිකන් අන්වීක්ෂයකින් බැලුවාම අපිට ලොකු කරලා පේනවා වගේ තමයි මේ තමන් ලබන අත්දැකීම ටිකක් ගැඹුරට උද්දීපනය වෙලා පෙනෙන ගතියක් දැනෙන ගතියක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මට එක දවසට භාවනා කරද්දී ඒක අත්දැකීම් එන්නේ එක දවසක් මට මර සිතුවිල්ල දෙකෙන් මොනවද එන්නේ කියලා මට තේරෙන්නේ මොකක් හරි එනවා යනවා කියලා තේරෙනවා. ඒ වුණාට මම ඒක දැනගත්ත සිතුවිල්ලක් කියලා මට තේරෙන්නේ සිත ඒකත් එක්ක වෙනස් වීමකටපත් වෙනවා. මේ ඒකේ හින්දාර ස්වාමීන් වහන්සේ පස්සේ අඳුර ගන්න නැහැ කියලා මොනවාද එන්නේ මොනවාද යන්නේ එහෙම කියලා මට මම ඉතින් තේරුම් ගත්තේ ඒක කියලා. නෑ ඒ කියන්නේ මුලදී අපිට අඳුර ගන්න පුළුවන් වෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන් මේක රාගසිතක් මේක ද්වේෂසිතක් මේක ඊර්ෂ්‍යා සහගත හිතක් මේක වික්ෂිප්ත වෙච්ච ගතියක් එහෙම කියලා අපිට වෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන්. පස්සේ හැබැයි ඔය ටිකක් කලවම් වෙන්න ගන්නවා. කලවම් වෙන්න කියන්නේ මේ මාරු වෙන්න නෙමෙයි. මේක වෙන් කරගන්න බැරි තත්යකටපත් වෙන්න පුළුවන්. දැන් මොකද්ද සිතුවිල්ලක් ආවා. හැබැයි ඒකට අංගලා ගියා. හිතේ රැඳුනේ නැහැ. මම බලනවත් එක්ක මේක හිත අතහැරලා ගියා. ඉතින් ඔන්න වගේ කෙනෙක් අත්දකින්න පුළුවන්. මේකේ සිතුවිල්ල කියලා සිතුවිල්ල එද්දී ඒක මට සිතුවිල්ලක් කියලාවත් තේරෙන්නේ නැහැ. මේක අර නාම රූපයක් වගේ එහෙමවත් තේරෙන්නේ නැහැ. හරි. දැන් සුදු පාටට එනවා අප යනවා. එච්චරයි මට තේරෙන්නේ. හරි. ඒක කෙටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් අපිට මුල් කාලෙදි තමයි හිත ගිහිල්ලා ඔය එන එකක් අල්ලගෙන ඒකට පුජ්‍යලේක ආරෝපණය කරගෙන ඒකේ පැටලි කතන්දර ගොතන්න යන්නේ. පස්සේ කතන්දර ගොතන ගතිය අඩු වෙලා ප්‍රපංචකරණය අඩු වෙලා සංඥාවල පැටලෙන ගතිය අඩු වෙලා හිත විවේක වෙලා හිත පිරිසුදු වෙලා හිත බොහොම සංසිඳීමෙන් පැහැදිලිව තියෙන්න අර කියනවා වගේ දැන් ඒතොර නිකන් අර කවුරු නිකන් ඔළුව දානවා විතරයි අපිට පේන්නේ. අපි නිකන් ඒ දිහා බලනකොට මෙයා යනවා යන්න. දැන් හිතන්න අපි මෙහෙම අපිටමු අපේ ගෙදරක් තිබුණා. ඒ ගෙදර මේ කිසිම ආරක්ෂාවක් තිබුණේ නැහැ. ඉතින් නිතර හොර හතුරු ආවා.
ඊට පස්සේ ඉතින් අපි ඔන්න මොකක් හරි ආරක්ෂක පද්ධතියක් හයි කළා. දැන් තියෙනවා වගේ CCTV කැමරා පද්ධතියක් හයි කළා. හොඳ මේ නපුරු බල්ලෝ දෙතුන් දෙනෙකුත් මේ ගෙදර තියාගෙන සිකියුරිටි ගාඩ් කෙනෙකුත් දාගෙන දැන් ඉන්නකොට දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් හොරා නිකන් පොඩ්ඩක් ඔළුව දාලා බලන්න විතරයි තියෙන්නේ. දන්නවා වැඩ වර්ධිනවා ඇතුළට ආවොත් කියලා. ඉතින් ඔළුව දාලා බලලා යනවා. ඔන්න වගේ තමයි අපේ හිතත් සතියකින් ප්‍රඥාවකින් විපස්සනාවකින් ශක්තිමත් වෙන්න දැන් ඉතින් කෙලස් වලට අර ඉස්සර තරම් මේ අපිව මුලා කරන්න බෑ. අපිව ඇවිල්ලා සම්පූර්ණයෙන්ම යාගේ වසඟයට ගන්න එයාගේ වහලෙක් කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් යා පොඩ්ඩක් ඉතින් අර පරණ පුරුද්දට ඔළුව දාලා බලනවා. අපි නිකන් හැරෙනකොට ඉතින් යා දුවනවා. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අර මේක සත්‍ය පුද්ගලෙන් නැහැ කියලා අවබෝධයක් තියෙන හින්දා මම මේ මෛත්‍රී භාවනාව ඒ කියන්නේ මේ සතිපට්ඨාන මේ භාවනාව කරන වෙලාව නෙවෙයි වෙනින් වෙලාවක මේ මෛත්‍රී භාවනාව ටිකක් කරාට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? දැන් මෛත්‍රී භාවනාව කරන්නේ කාටද? මම දන්නවා පුද්ගලයෙක් නැහැ කියලා ඒ වුණාට අර මට දැන් මේ මාර්ගයේ යන්න මේ යම් කිසි සහයෝගයක් දීපු අයට ඒ වගේ මුළු සියලු ලෝක සියලු සත්‍ය කියලා ඒ කියන්නේ මම ඒක දන්නවා හොඳටම ඒ වුණාට අර නිකන් සම්මුතියේ ඒ වචන ප්‍රකාශ කරලා වගේ කමක් නැහැ ඉතින් හැබැයි ඉතින් ඔය ඇත්තටම අපි ටික ගැඹුරට යනකොට ඔය මෛත්‍රිය ඒ හිතේ නිකන් අන්තර්ගත ස්වභාවයක් වෙනවා. ඒ කියන්නේ ඒක අමුතෙන් අපි දැන් වඩනවා කියනවා වෙනුවට ඒක නිකන් හිතට ආවේනික ලක්ෂණයක්, හිතේ තියෙන උත්පත්ති ලක්ෂණයක් වගේ වෙන්න පුළුවන්. එතකොට ඉතින් අපි අමුතුවෙන් ආයේ සත්පුජ්‍යල සංඥාවක් දාගෙන අර සත්‍ය ආසෝපත් වේවා, අරය ආසෝපත් වේවා, මේ ආසෝපත් වේවා කියන වෙනුවට නිකන් පොදුවේ ඉතින් කමක් නැහැ සියලු ලෝකවාසීන් සියලු ලෝක සත්වයන් සෝපත් වෙනවා වගේ මට්ටමක් ගත්තට ඉතින් දැන් අර වෙලා තියෙන්නේ අපි යෝග බහුලව කරන්න ගියොත් එහෙම විතර්ක වැඩි වෙලා ආයෙත් සම්මුති පැත්තට ගහගෙන යන්න පුළුවන්. එතකොට මට හොඳටම පැහැදිලි සාන්නස වහන්සේට ගොඩාක් සිද්ධ වෙනවා තෙරුවන්. හොඳයි තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව බන්තුජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් මේ සමහරක් අපි ධර්මදේශනා අහනකොට ඒ ධර්මදේශනාවේ තියෙන අන්තර්ගතය හොඳටම 100%ක්ම වගේ හොඳට අපි මේ කරගෙන යන අපි දැන් ලබලා තියෙන අත්දැකීම් එක්ක 100%ක්ම ගැලපෙනවා හරි කියලා හිතෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒක ඊළඟ දවසේ හරි තව දවස් කීපකින් හරි බැලුවොත් එහෙම ඒක ගැන එහෙම මතකයක් නැහැ. ඒක ආපුවා ඒ අහන වෙලාවට හොඳටම ගන්නවා මේක හරි 100%ක්ම හරි කිසිම මේ මොකුත් නැහැ. ඒක නමුත් පස්සේ ආයේ ඒක ගැන කිසිම මතක් කර ගැනීමක් එහෙම යහපත් දේවල් ආයි මතක් කරන්න බෑ. ඔව්. එතකොට ඒක සාමාන්‍යයෙන් එහෙම නෝද ස්වාමීන් වහන්සේ? ඔව් ඒකේ කියන්නේ වැරද්දක් නැහැ. දැන් ඕක ඇත්තටම විස්තර වෙනවා මේ පංසු දෝවක සූත්‍රයේදී. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට තියෙනවා එක එක මට්ටම් වල කෙලෙස්. දැන් ඒකට දෙන ලස්සන උපමාවක් තියෙනවා මේ දැන් අපි හිතමු රත්තරන් කාට හරි ගන්න ඕනේ නම් දැන් ඉතින් අපි කරන්නේ කඩේට ගිහිල්ලා සල්ලි දීලා රත්තරන් ගන්න එකනේ. නමුත් රත්තරන් අපි තුමු එහෙම ගන්න නැහැ. කෙනෙක් දැන් මේ රත්තරන් හොයා ගන්න ඕනේ. ඉතින් ඒවා පස්සේ එක මිශ්‍ර වෙලා ඉතින් බොහොම මේ මිශ්‍රච්ච ස්වභාවයක් තියෙන. ඉතින් යම්සි කෙනෙක් ඒ රත්තරන් ආකාරයකට ගිහිල්ලා ඒ යම්සි කැණීමක් කළා. ඉතින් ඒ මුලින්ම කරන්නේ ඉතින් අර ගොරෝසු ගොරහැඩි මට්ටම ටික අයින් කරගන්න එක. ඉතින් අපි තුමු ඒක සුද්ධ කරනවා, පොළනවා, මොකක් හරි බඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරලා ඒ ගොරෝසුම කෙලස් ටික නැත්තම් ගොරෝසුම ඔකට පාවිච්චි කරන වචනේ තමයි උපක්ලේශ කියන වචනේ. ඒ කියන්නේ අර ගොරෝසු අකුසල් ටික අයින් කරලා දානවා. ඊට පස්සේ යාගේ දැන් ඊට පස්සේ ඉතින් රත්තරන් පැත්ත අපි මුලින් කියලා හිතමු. එතකොට හම්බ වෙනවා ටිකක් ඊට වඩා සියුම් මට්ටමක තාමත් අපද්‍රව්‍ය තියෙනවා. ඉතින් ඒක අර ටිකක් අපි තුමු ඊට වඩා සියුම් දැලක් පාවිච්චි කරලා සියුම් පෙරණයක් පාවිච්චි කරලා ඒ ටිකත් අයින් කරනවා. ඊට පස්සේ ඔන්න තවත් සූක්ෂම දේවල් තියෙනවා. පුංචි පුංචි බොරළු කැට, පුංචි පුංචි වැලි කැට තියෙනවා. පුංචි පුංචි
අපද්‍රව්‍ය තියෙනවා. ඒ ටිකත් ඊටත් වඩා සූක්ෂම පෙරණයක් පාවිච්චි කරලා අත්හැරලා දානවා. ඊට පස්සේ තාමත් ඉතින් මේ රත්තරන්ම නෙමෙයි තාමත් තියෙන්නේ. තාමත් බොහොම මිශ්‍ර වෙච්ච ගතියක් තියෙනවා. ඊට පස්සේ ආයෙක කෝවකට දාලා නැවත නැවත රත් කර කර නැවත නැවත පිඹ හරිමින් නැවත නැවත සිසිල් වෙන්න හරිමින් මේ වගේ සෑහෙන බහුලීකృత කිරීමක් කරලා තමයි ඊට පස්සේ ඔන්න බොහොම පිරිසුදු රත්තරන් උපයෝගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ තමයි අපි මේ වඩන මාර්ගයේදීත් මුලින්ම අපිට ඕලාරික උපක්ලේශ කියලා මට්ටමක් හම්බ වෙනවා. ඉතින් ඒක තමයි දුසිල් බවක් කියලා කියන්නේ. ඒ කියන්නේ එයාගේ කාය දුස්චරිතයක්, වචී දුස්චරිතයක්, මනෝ දුස්චරිතයක් තියෙනවා. එහෙනම් මුලින්ම මේ දුස්චරිතයෙන් අයින් වෙලා සුචරිත පැත්තකට කෙනෙක් යමු වෙනවා. කාය සුචරිතයක්, වාග් සුචරිතයක්, මනෝ සුචරිතයක් ඇති කරගන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඉතින් මේ සීලයක් කතා කරන්නේ. ඊට පස්සේ ඔන්න තවත් පැත්තකට හම්බ වෙනවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ තමන්ටත් අනුන්ටත් හානි කර මේ හිතේ පහළ වෙන විවිධ විතර්ක තියෙනවා. ඉතින් ඒ ටික ඒ නියවරණ ටිකත් අයින් කරගන්න ඕනේ. ඉතින් ඒක සමාධි මට්ටමක් දිනු කරගෙන කෙනෙක් කරගන්නවා. මේකට කියනවා මජ්ක්‍ධිම සහගතා උපක්ඛිලේසා කියලා. ඒ මධ්‍යම මට්ටමේ උපක්ලේශ. ඊළඟට එනවා සුකුම සහගතා උපක්ලේශා කියලා මේ හිතා ගන්න බෑ මේවා ඇත්තටම කෙලෙස්ද කියලා. උදාහරණ වශයෙන් දෙනවා අපිට රට ගැන මතක් වෙනවා. රට මෙහෙමයි වෙන්නේ, රට දියුණු වෙනවා, රට විලිහෙනවා, රට ඉස්සරහට යනවා, රට පස්සට යනවා. ඉතින් ඔය වගේ ඉතින් අපිට මේ රට ගැන, ප්‍රදේශය ගැන පහළ වෙන විවිධාකාර විතර්ක. නැත්නම් අපිට ඥාතීන් ගැන පහළ වෙන විතර්ක. මම මේක ගිහිල්ලා අම්මටත් කියලා දෙන්න ඕනේ, මේක තාත්තටත් කියලා දෙන්න ඕනේ. තාත්තවත් මේ පැත්තට යොමු කරන්න ඕනේ. තාත්තා කෑවද දන්නෙත් නැහැ, පුතා කෑවද දන්නෙත් නැහැ, දුව කෑවද දන්නෙත් නැහැ, දුව ඉස්කෝලේ ගියාද දන්නෙත් නැහැ. මේ විදිහට අපිට මේ ඥාතීන් ගැන පහළ වෙන සියුම් විතර්ක තියෙනවා. එහෙමත් නැත්නම් දැන් මේ වෙනකොට අනිත් අය මං ගැන මොන හිතනවද දන්නේ නැහැ. කියලා මේ තමන්ගේ කීර්තිය සම්බන්ධයෙන් තමන් කෙනෙක් වෙලා ඒ කෙනාව ආරක්ෂා කරගන්න ඒ කෙනා සම්බන්ධයෙන් පහළ වෙන විවිධ විතර්ක තියෙනවා. ඉතින් මේවට කියනවා සුක්ම සහගතා මේ උපක්ඛිලේසා කියලා. මේක බොහොම සූක්ෂම මට්ටමේ උපක්ලේශ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම ටික කෙනෙක් සමනය කරමින් දුරු කරමින් මේවට අහු වෙන්නේ නැතුව මේවට පැටලෙන්නේ නැතුව මේ උපක්ලේශ මට්ටම් ටික පහු කරගෙන ගියා නම් ඊට පස්සේ එන විතර්කයට නමක් දීලා තිනවා ධම්ම විතක්කා කියලා. දැන් මේ ප්‍රතිපදාව අනුගමනය කිරීම සඳහා අපි යම්කිසි දහමක් පරිශීලනය කළා, දහමක් ඉගෙන ගත්තා, ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගත්තා, ඒවා සමහරවිට මතක තියාගත්තා. ඒක නැවත නැවත හිතේ භාවිතා බහුලීකృత කළා. දැන් අර ටික අයින් වුණා. හැබැයි දැන් මේවා මතක් වෙවි එනවා. ධර්මයේ මතක් වෙවි එනවා, සූත්‍රයක් මතක් වෙවි එනවා, ගාථාවක් මතක් වෙවි එනවා, ආපු බණක් මතක් වෙවි එනවා. ඔන්න ධම්ම විතක්කා කියලා වචනයක් පාවිච්චි කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ධර්ම විතර්ක මතුවෙන මට්ටමත් ඒ තරම්ම මේ ਸਰව සම්පූර්ණ පිරිසුදු මට්ටම නෙමෙයි. මෙතෙන්දත් ඒවා අයින් කරන්න අපි නිකන් ටිකක් හිත දැඩි කරගන්න ඕනේ, හිත ඒකට යොමු නොකර ඉන්න ඕනේ. යම්සි උත්සාහයක් දැල්ලා තමයි මේ ධර්ම විතර්ක ටික මැඩපවත්වගෙන ඉන්නේ. ඉතින් යම් වෙලාවක අපේ හිත සම්පූර්ණයෙන්ම පිරිසුදු වුණා නම් එහෙම නැත්නම් ඒ ධර්ම විතර්කත් එන්නේ නැතුව ධර්ම විතර්ක වලිනුත් තොරව හැබැයි ඒත් හිත බොහොම නික්ලේශීව ඒත් හිත බොහොම පිරිසුදුව විතර්ක ප්‍රපංච වලින් තොරව නිකලෙස්ව පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ තවත් දියුණු මට්ටමක්. ඒ නිසා අපි ධර්මය මතක තියාගන්න ඕනේ, ප්‍රයෝජනෙට ගන්න ඕනේ, ඒක ප්‍රයෝගී කරගන්න ඕනේ. ඒක කිසි විවාදයක් නැහැ. හැබැයි ඉතින් අන්තිමට ධර්මයක් අතහරින්න සිද්ධ වෙනවා. ඉතින් ඒකයි ඉතින් මේ ලෝකේ පහළ වෙච්ච මේ තමන් වහන්සේගේ ධර්මයක් ඔරුවකට උපමා කරපු නැත්නම් පාරුවකට උපමා කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ධම්මෝපි භික්ඛවේ පහතබ්බා පගේව අධම්මා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ ධර්මයක් අතහරින්නයි තියෙන්නේ. එහෙමනම් අධර්මයේ ගැන කවර කතාවද? කුල්ලූපම භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තායනෝ ගහනත්තාය. මහණෙනි මම පහුරකට උපමා කළා මේ ධර්මයේ දේශනා කරනවා. මේක ඊතර වීම පිණිසයි ග්‍රහණයේ පිණිස කරතබාගෙන යාම පිණිස නොවේ කියලා දේශනා කරනවා. ඉතින් ඒ තරම් અભීත ප්‍රකාශයක් කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ නිසා අපි උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ, මතක තියාගන්න ඕනේ, ඒකෙන් ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ඊට පස්සේ හැබැයි ඒකත් මීට අතහැරලා දාන්න සිද්ධ වෙනවා. ඒ වගේම සමහරවිට සමහරක් ධර්ම දේශනා කියනවා ඒව අහුවහම පොඩ්ඩක්
ඒක නිකන් විචිකිච්ඡා සැක සංකා ගති. එතකොට ඒක අපි දැන් විශේෂයෙන්ම මම පෞද්ගලික දවසක් චතුධාතු අවස්ථානය කියලා මේ දේශනාවක් ඇහුවා. එතකොට ඒකේ මම සසම්බාර විභක්ති වශයෙන් කියන්නේ එහෙම ඒ ධාතු මනසිකාරය කරන ක්‍රමවාදයක් ගැන පැහැදිලි කිරීම වගේක් තියෙනවා. නමුත් මම ඇත්තටම ඒ ආකාරයට නෙමෙයි ධාතු මනසිකා ඒ කියන්නේ ධාතු පිළිබඳව අවබෝධය ආවේ. එතකොට ඒකෙදි නිකන් සැක සංකා ගතියක් පහළ වෙනවා. එතකොට මේක එහෙමනම් වැරදිද මම කරපු එක හරිද? එතකොට එතනදී කිච්චාවක්. ඒක විචිකිච්ඡාවකට අහු වෙනවාද ස්වාමීන් වහන්සේ? එතකොට නෑ විචිකිච්ඡාව කියන වචනයට වඩා ඉතින් සැකයක් සරල සැකයක් කියලා කියන්න පුළුවන්. විචිකිච්ඡාව කියලා කිව්වම ඊට වඩා ගැඹුරු සැකයක්. කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නයේ ගැන ප්‍රතිපදාව ගැන පටිසමුපාදයේ ගැන ඔන්න ඔය වගේ ටිකක් ගැඹුරු මට්ටමක තියෙන සැකයක් ගැන තමයි අපි ඉතින්දී කතා කරන්නේ. නමුත් මෙතන තියෙන ඊට වඩා වෙනස් ස්වභාවයක්. ඒ කියන්නේ අපි වඩපු එක ක්‍රමයක් අපි තවත් ක්‍රමයක් එක සංසන්දනය කිරීමක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ මාර්ග බහුලව තියෙනවා එකක් කියලා නෙමෙයි. ඒක බුද්ධ කාලෙදිත් එහෙමම තමයි. දැන් ඔකට හොඳම උදාහරණයක් තමයි අර කෑල ගහේ උපමාව ඉදිරිපත් කරන ඒ දේශනාව. ඉතින් එක්තරා අවස්ථාවකදී මම හිතන්නේ මීට කලිනුත් මේක මතක් කරලා තියෙනවා. කිංසුකෝපම සූත්‍රය. දැන් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මේ රහතන් වහන්සේ කෙනෙක් බව විශ්වාස කරන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ගාවට යනවා. වඩිනවා. රහතන් වහන්සේ කෙනෙක් ගාවට වඩිනවා. කියලා අහනවා මේ චිත්ත පාරිශුද්ධියක් ඇති කරගන්නේ කොහොමද? ඉතින් අහුවාම උන්වහන්සේ දේශනා කරන්නේ මේ සතර මහා ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීමෙන් තමයි මේ චිත්ත පාරිශුද්ධියක් ඇති කරගන්නේ. නැත්තම් උන්වහන්සේ කෙලස් දුරු කරගත්තේ මේ මාර්ගේ වඩලා කියලා උත්තර දෙනවා. ඉතින් මේ පිළිතුර ලබාගත්ත ස්වාමීන් වහන්සේ ඒකින් සෑහීමටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේට සැක පහළ වෙනවා. ඊට පස්සේ වෙනත් රහතන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. ඒ රහතන් වහන්සේ කියනවා මේ මම උපාදානස්කන්ධයන්ගේ උදයවය දැකීමෙන් තමයි මේ කෙලස් දුරු කරගත්තේ මගේ හිතේ විසුද්ධියක් පහළ කරගත්තේ කියලා. ඒතර මේ ප්‍රශ්නේ අහපු ස්වාමීන් වහන්සේට දැන් තවත් ටිකක් පැටලෙනවා. දැන් එක රහතන් වහන්සේ කෙනෙක් මේ සතර මහා ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම නිසා මේ Taman දියුණුනා බව පරිසුද්ධියටපත් වුණ බව කියනවා. දැන් මේ වෙන රහතන් වහන්සේ නමක් පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම නිසා පිරිසුදු බවටපත් වුණා කියලා කියනවා. දැන් තවත් පැටලෙනවානේ. ඊට පස්සේ දැන් තවත් පැටලලා තවත් රහතන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. උන්වහන්සේ කියනවා මම මේ ස්පර්ශ ආයතනයන්ගේ හැසිරීම දිහා දැකලා ඒවැ ඇති නැති ස්වභාවය දිහා දැකලා එතනින් තමයි මම චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තේ කියලා. ඉතින් ඒකත් දැන් පිළිගන්න බෑ අර ස්වාමීන් වහන්සේට. මොකද දැන් උත්තර තුනක්. දැන් තවත් රහතන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. උන්වහන්සේ කියනවා මම මෙහෙම බෙදුවේ නෑ කොයිකෙත් මම බැලුවා. උද්‍යප්පයානුපස්සිනෝ විහෙරතෝ. කොයිකෙත් මොකක් හරි ඕ දෙයක ඇති නැතිවීම ස්වභාවය යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යම් තාක් හට ගන්නා ස්වභාවයක් තියෙනවද ඒකේ නිරුද්ධ වේ යන ස්වභාවය දකිමින් මම වාසය කළා. එතුලින් මගේ හිතේ ඒ විමුක්තියක් සාක්ෂාත් වීමක් සිද්ධ වුණා. ඉතින් දැන් මේ පිළිතුරු ගණනාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? අන්තිමට භාගතුන් වහන්සේ ගාවට යනවා. ගිහිල්ලා අහනවා ස්වාමීනි මම මේ විදිහට භික්ෂුන් වහන්සේ නමක් ගාවට ගියා මෙන්න මේ බඳු පිළිතුරක් ලැබුණා. ඊට පස්සේ මම ඒකට සතුටු නොවි මම තව කෙනෙක් ගාවට ගියා. මෙන්න මේ බඳු පිළිතුරක් ලැබුණා. දැන් මට මේ පිළිතුරු හතරක් තියෙනවා. මේකෙන් කොයිකද ඇත්ත? එතකොට තමයි බුදුරජාණන් වහන්සේ අර කෑල ගහේ උපමාව කියන්නේ දේශනා කරන්නේ යම්කිසි කැලේ තියෙන කෑල ගහක් බලන්න යන කෙනෙක් එයාගේ මල් හට ගන්නා අවස්ථාවේදී නම් ඒක දැක්කේ. ඒතර එයාට ඒක බොහොම ශාස්ත්‍රීක මල්බර ගහක් විදියට රතු පාටට ඒක පේනවා. අපි හිතමු වෙන කෙනෙක් එතෙන්ට ගියේ මලෙන් තොර ගෙඩි හටගත්ත අවස්ථාවකදී නම් ඒතර එයාට පේන්නේ හොඳට කොළ තියෙන ගෙඩි තියෙන ඒ බඳු ගහක්. තව කෙනෙක් ගියේ සම්පූර්ණයෙන් කොළ හැලිච්ච වියලි කාලයකදී නම් එයාට නිකන් පේන්නේ දරයිපල් වගේ මේ තත්ත්වයක් තමයි එයා අත්දකින්නේ. ඔන්න ඒ වගේ මේ එකම කෑල ගහ ගැන කෙනෙක් විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කෙනා ඒ ප්‍රතිපදාවට අනුකූලව තමයි ඉතින් ධර්ම විස්තර කරන්නේ. එයා යම්සි මාර්ගයක්
අනුගමනය කළා යා ඒකෙන් යම්සේ පරිණත බවක් එහෙම නැත්නම් පාරිශුද්ධියක් සාක්ෂාත් කරගත්තා නම් අන්න ඒක තමයි නිවැරදි කියලා සමහරවිට එයා දේශනා කරන්න පුළුවන්. නමුත් තව මාර්ග තියෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ හෙළි කරන්නේ. ඒ නිසා එක මාර්ගයක් නෙමෙයි භාගතුන් වහන්සේ මාර්ග ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි ඒ සියලු මාර්ග වැඩි යුතුයි කියලා නියමයක් නැහැ. අපිට ඒකායන මාර්ගයක් හැබැයි තියෙනවා සතර සතිපට්ඨාන මාර්ගය. ඉතින් ඒ සතර සතිපට්ඨාන මාර්ගයේ උනත් එක එක ක්‍රම තියෙනවා. දැන් මාත්‍ය මතු කළා වගේ ධාතු මනසිකාරය වඩන්න ඉතින් විවිධ ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වෙයිදී සෑම ක්‍රමයක්ම වැඩි යුතුයි, සෑම ධාතුවක්ම බැලිය යුතුයි, අතීතේවත් බැලිය යුතුයි, අනාගතේවත් බැලිය යුතුයි. එහෙමනම් කියලා නැහැ. ඒ කියන්නේ උපාදාන වෙන මට්ටම අපිට තේරුම් ගන්න පුළුවන් නම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය මේ මොහොතේදී අපිට අත්දැක ගන්න පුළුවන් නම් වර්තමාන වශයෙන් අත්දකින්න පුළුවන් නම් අන්න එතනින් තමයි අපේ හිත උපාදාන වෙන්නේ. එතනින් තමයි අපි අතහැර ගන්න තියෙන්නේ. ඉතින් ඒක හොඳට සුද්ධ කරලා දෙනවා බුදුරජාන් වහන්සේ මහා මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී ඒ අතීතේ හටගත්ත නෑ එහෙමත් නෙමෙයි කියන්නේ. මේ තමන්ට බලාපොරොත්තුවක් නැත්තම් මේ අතීතයේ වෙච්ච රූපයක් ගැන ඒ රූපේ දැන් ඇත්තෙත් නැත්තම් දැන් අත්දකින්නෙත් නැත්තම් අනාගතයේදී ඒක පහළ වෙන්නෙත් නැත්තම් ඒ ගැන තමන්ගේ හිතේ කැමැත්තක් ඇත්තෙත් නැත්තම් ඉන්නේ බඳු රූපයක් ගැන අපේ හිතට ප්‍රශ්නයක් තියෙනවද? කෙලෙසුන් පහළ වෙනවද කියලා ප්‍රශ්නය අහනවා මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේගෙන්. ඉතින් උන්වහන්සේ කියනවා නැත්නම් ස්වාමීනි. මොකද දැන් මේ එක්ක පහළ වෙච්ච නැති රූපයක්, අපිට හිතිච්ච නැති රූපයක්, ගෝචර නොවෙච්ච රූපයක්, දැන් අත්දකින්නෙත් නැති රූපයක්, අනාගතයේදීවත් දකින්න බලාපොරොත්තුවක්වත් නැති රූපයක්. ඉතින් එහෙමනම් අපිට මේක ගැන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ පාර සුද්ධ කරලා දෙනවා. ඉතින් අපි මේ උගාක් ධර්මයේ තිබුණා කියලා විග්‍රහ කරලා තිබුණා කියලා මහා විස්තර තිබුණා කියලා ඒ සියල්ල දැනගන්න ගියොත් පැටලෙන එක තමයි වෙන්නේ. අපිට කවදාවත් මේ මාර්ගයක් විවෘත කරගන්න බැරි වෙනවා. අපි නිකන් පැටලැවිල්ලක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙනුවට අපිට ඒකායන මාර්ගයක්, ඍජු මාර්ගයක්, කෙලසුන්ගෙන් තොර වීම සඳහා මාර්ගයක්, උපාදානවන්ගෙන් හිත නිදහස් කරගන්න මාර්ගයක් ටික තේරෙන්න ගන්නවා නම් අන්නේ මාර්ගය ප්‍රගුණ කරන එක තමයි වටින්නේ. අපි ඇත්තටම ධාතු පිළිබඳව කියන්නේ ධාතුන්ගේ ස්වභාවයන් දැනලා ඒවා ටික ටික අතහැරිලා ගිහිල්ලානේ මේ ස්වභාවයට ආවේ නමුත් ඉතින් අතනදී අර ආයි කෙස්වල පාට වශයෙන් එහෙම කියලා ලොකු විස්තර අවශ්‍ය නැහැ. කියන අපි කෙස්වල පාට කියලා ගන්නකොටම ආයෙත් සම්මුතියකට යන්නේ. මොකද දැන් අපි ධාතු මනසිකාරය සතිපට්ඨානෙදී එහෙම විස්තර කරන්නේ ඊට වඩා සූක්ෂම මට්ටමකින්. කියන්නේ සතර මහා ධාතුවක තියෙන ඇති නැති ස්වභාවය කියලා කියනකොට අරිට වඩා සූක්ෂම ප්‍රාථමික මට්ටමකින් තමයි විස්තර වෙන්නේ. එතකොට අන්නේ සූක්ෂම ප්‍රාථමික මට්ටම කියලා කියන්නේ තවත් වචනකින් කියනවනම් පරමාර්ථ මට්ටමක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි විපස්සනාවක් වඩද්දී අර සම්මුතියෙන් අභිභා ගිහිල්ලා නැත්නම් සම්මුතියෙන් එහා ගිහිල්ලා ඒ සූක්ෂම මට්ටමක් දක්වා පැමිණිය යුතුයි. ඉතින් එතකොට අපිට කෙස්වල පාටවත් මේ හැඩේවත් ඒවා ඉතින් අර මුල් අවස්ථාවවලදී ප්‍රයෝජනවත් වෙනවා. ඒ ගැන යම්කිසි අතහැරීමක් සිද්ධ කරගන්න නැත්නම් අර ඕන්ට වඩා ඒවා ගැන ඇලීම හිතෙන් දුරු කරගන්න ඒ ගැන තියෙන තෘෂ්ණාව නැත්නම් රාගය දුරු කරගන්න ඒ සම්මුති මට්ටමේදී උනත් ටිකක් ඕකේ තියෙන අනිත්‍ය ලක්ෂණය නැත්නම් අසුභ ස්වභාවය තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ඊට වඩා ගැඹුරක් අපි කතා කරනවා මේ ධාතු මට්ටමින් බලනකොට. ඒතන තියෙන තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලක්. ඉතින් අර ඒ කොයි ධාතුවේ තියෙන ප්‍රාථමික මට්ටම අපි විග්‍රහ කරලා බලනකොට ඒක තමා වශයෙන් අත්දකින්නකොට අරිට වඩා ගැඹුරක තමයි කටයුතු කරන්නේ. ඔය එතනදී දේශනාවේදී ඇත්තටම කියවුනේ ස්වාමීන් වහන්සේ මොකද මට හිතුනේ ඒක සම්පූර්ණම සමත වශයෙන් සිත කියන්නේ යටපත් කර ගැනීමක් හැටියට නිකන් ඒ කියන්නේ වචන වශයෙන් මෙනෙහි කිරීමක් ඒ වගේ ස්වභාවයක් තමයි පැහැදිලි වුනේ. නමුත් අපි ඇත්තටම මේ ලක්ෂණ වශයෙන් අපිට දැනෙන ස්වභාවය පිළිබඳව අනුපස්සනාවක් ඉන්නේ අපි යන්නේ. ඒකනේ අපි සතිපට්ඨානෙදී කතා කරන්නේ. ඔව්. ඒ කියන්නේ අපි ඔය නම් මතක තියාගන්නව නෙමෙයි. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි මේ කය තුල ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නවා. නේද?
අපි මේ තද ගතියක්, රළු ගතියක්, මෘදු ගතියක්, සැහැල්ලු ගතියක්, බර ගතියක් අපේ කය තුළ නිරූපණය වෙනකොට මෙන්න මේ පඨවි ධාතුයයි මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. ඔව් නැත්තම් අපි හිතමු උණුසුමක් සිසිලක් නිරූපණය වෙනකොට අපි ඒක අත්දකින්නකොට මේක ඇවිල්ලා මේ තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය කියලා තේරුම් ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ ධාතුන් නිරූපණය වෙන්නේ ධාතුන් කතා කරන්නේ මෙන්න මේ භාෂාවෙන්. ඒතර අපි එයාගේ භාෂාව තමයි තේරුම් ගන්නෙ. ඉතින් ඒක ලස්සට කියනවා අපේ අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරනවා මේ යෝගාවචරයා මේ ධාතුන්ගේ භාෂාව ඉගෙන ගත යුතුයි. ධාතු කතා කරන්නේ මේ විදිහට. ධාතු කියන්නේ මම ඇවිල්ලා මේ කෙස්ලොම් නද්දම් සම්නස්කි මස් කියලා. ඒ වෙලාව අපි දාගත්ත නම්. නමුත් ධාතු කතා කරන්නේ තද ගතියකින්, රළු ගතියකින්, උණුසුමකින්, සිසිලසකින් අන්න ඒ භාෂාවෙන් තමයි යා කතා කරන්නේ. ඒක බොහොම සූක්ෂම භාෂාවක්. ඒ භාෂාව අපි තේරුම් ගන්නවා කියලා කියන්නේ ඒ ගැන දැනුවත් වෙනවා. එතකොට අන්න ඒ ගැන වැඩි වැඩියෙන් දැනුවත් වෙන මේ බඳු ක්‍රියාකාරීත්වයක් පමණයි මෙතන තියෙන්නේ කියලා අන්න ධාතු සංඥාව අපේ හිතේ වැඩෙනවා. ඒ කියන්නේ ඇත්තටම සිතට දැනෙන මූලිකම ස්වභාවය. අන්න හරි. මේ අපි දාගත්තු පස්සේ දකපු අත්දැකීම් ඔස්සේ යන දේවල්. ඔව් ඒ කියන්නේ අපි පස්සේ තමයි මේ මූලික ස්වභාවය අපිට මේ මූලික ස්වභාවයත් එක්ක තවත් කෙනෙක් එක්ක කතා කරන්න බැහැනේ. දැන් මට කියන්න බෑනේ දැන් තව කෙනෙක්ට ආමන්ත්‍රණය කරද්දී ඔය මේ හතර මහා ධාතු ගොඩ මාගාවට එන්නේ ඊළඟ හතර මහා ධාතු ගොඩ මාගාවට එන්නේ කියන බෑනේ ඉතින්. ඉතින් අපිට තේරෙනවා මේතන තියෙන හතර මහා ධාතු ගොඩ නිකන් එක එක යම්සි නිරූපණයක් තියෙනවා. යාගේ යම්සි හැඩයක් තියෙනවා. ඉතින් අපි යාට නමක් දැම්මා මේ ඉන්නේ පුරුෂයෙක් කියලා. තව එක්කෙනෙක්ට ඔන්න ස්ත්‍රියක් කියලා කියනවා. මේ ඉන්නේ ත්‍රිසංගත සත්වයෙක් කියලා. මේ කොහොම ඉතින් අර හැඩේ පාටේ වෙනස්කම් තමයි තියෙන්නේ නේද? ඒ එකතු කරලා තියෙන කෑලි බඩු මුට්ටු වල එකතුවේ වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් ඒ අනුව දාගත්ත නම් ටිකකුත් තියෙනවා. ඉතින් ඒවෙන් නම් අපිට ලේසියෙන් කතා කරන්න පුළුවන්. අපි නම් ගම් ටිකක් දාගෙන තියෙනවා. ඉතින් වෙලා තියෙන අන්තිමට වෙන්නේ මොකද? අර මේ සම්මුතිය දාගත්තේ අපේ මේ පහසුව පිණිසයි කියන එක අපිට අමතක වෙලා සම්මුතිය ඇත්ත බවට පත් වෙනවා. සම්මුතිය තුල පැටලෙනවා. සම්මුතිය දැන් ඇත්ත වෙලා. දැන් කවුරු හරි කිව්වොත් එහෙම නෑ මෙතන තියෙන හතර මහා ධාතුවක් කියලා දැන් ඉතින් රණ්ඩුවට යනවා. නේද? ඇයි මගේ නම කිව්වේ නැත්තේ මොකද මේ නම වෙනස් කරලා කියන්නේ කියලා ඉතින් අසලින් රණ්ඩුවට යනවා. ඔව් ඉතින් එතනදී ඇත්තටම ඒක වෙන්නේ දැන් අපි මේ දකපු ගුණ ඔස්සේ ගියේ නමුත් එතනදී දේශනාවේදී පැහැදිලිුනේ ඒ ආකාරයට විකටම කරගෙන යනකොට ධාතුන්ගේ ස්වභාවය මතුවෙනවා කියලා. මොකද ඒක එහෙම වෙනවද නැද්ද කියලා ඒ විදිහට ගිහිල්ලා නැති නිසා නිකන් අර එතනදී සැකයක් එන්න පුළුවන්. කියනවද කියන ඔව් ඒ කියන්නේ මුලදී එහෙම පොඩි මතක් කරලා දීමක් කරන්න පුළුවන් කෙස්වල ස්වභාවය මෙහෙමයි. ඉතින් ඔහම අට කතාවේ එනවා විස්තරේ. විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ ওই විස්තරේ එනවා. හැබැයි ඉතින් ඕක හරහා ගිහිල්ලා අන්තිමට අතෙන්ට යා යුතුයි. ඒ කියන්නේ ඔය සම්මුතියෙන් හිත නිදහස් වෙන්න ඕනේ. සම්මුතියේ පැටලෙන එක සම්මුතිය අපි පාවිච්චි කරනවා මුලදී අර බොහොම ගැඹුරින් කාවැදලා තියෙන ඝන සංඥාව අයින් කරගන්න. දැන් අපිට තියෙන්නේ ඝන සංඥාවක් තියෙනවා වෙන්න පුළුවන් නේ. අපිට මේක කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඔය විදිහට අපිට මතක් වෙන්නේ නැහැ. මෙතන මම ඉන්නවා කියන සංඥාවේ තමයි අපි ඉන්නේ. ඉතින් පස්සේ මතක් කරලා දෙනවා මේ තියෙන කෙස් මේකේ හැඩය මෙහෙමයි මේකේ පාට මෙහෙමයි. ඉතින් ඔහොම බලා ඉන්නකොට මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ. මෙතන මේ කොටස් ගොඩක් කායික කොටස් ගොඩක් දෙතිස් කුණපයක් කියලා අර කැඩෙන්න ගන්නවා මේක. ඝන සංඥාව යම් තා දුරකට දුර වෙනවා. ඉතින් ඒකේ සෑහෙන ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි තවත් එහාට යන්න ඕනේ. තාමත් මේ ඝන සංඥාව දුර වෙලා තියෙන්නේ සම්මුති මට්ටමකින්. තවත් එහාට ගියාම තමයි මේ සූක්ෂම මට්ටමක් හම්බ වෙන්නේ. එතනදී ඇත්තටම ධාතු මට්ටමකට තමයි ධාතු ලක්ෂණ මට්ටමකට තමයි යන්න තියෙන්නේ. කොහොමද අන්තිමට ධාතු ලක්ෂණ මට්ටමට ගියේ නැත්නම් විදර්ශනාවක් හැටියට වැඩෙන්නේ? විදර්ශනාව නම් කතා කරන්න වෙන්නේ ওই මට්ටමේදී තමයි. ඔව්. ඒ කියන්නේ අපිට උද්‍යව්‍යයක් දැක ගන්න තියෙන්නේ අනිවාර්යෙන්ම නිවැරදිව කියනවා නම් ධාතු මට්ටමකදී නැත්නම් පරමාර්ථ මට්ටමකදී කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. වහන්සේට ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව කුලසිරි බුද්ධ කෝරළේට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීනි මං කියන්නේ ඇහෙනවද? ඇහෙනවා. මගේ තියෙන ප්‍රශ්න දැන් ඔබ වහන්සේ අද
දේශනාවේ සඳහන් කෙරුවා පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය. අපි දන්නවා පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා චේතනා මනස්කාර. රූප වේදනා සංඥා චේතනා රූප වේදනා සංඥා සංස්කාර විඥාන. ඒකයිනත් දැන් මේ දම්තක පවත්තන සූත්‍රය තනාගෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන එක දැන් අපි හිතමු ඇසට රූපයක් වැටුනහම ඇතිවෙන චක්කු විඥානයත් සමග ඇති වෙන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ ක්‍රියාවලිය නේද පංච උපාදාන ස්කන්ධය කියලා සඳහන් වෙන්නේ. මම කියන්නේ සත්පුරුෂ ස්වාමීන් වහන්සේ මේ ගැන කියලා තියෙනවා. මම කැමති වහන්සේගේ මේ ගැන යමක් දැනගන්න. නෑ ඔතන ඇවිල්ලා තියෙන්නේ අතර මේ පසු කාලයේදී මේ උපාදානස්කන්ධ පහ දෙකට බෙදන්න යනවා නාම රූප කියලා. ඒ කියන්නේ රූප කොටස රූපස්කන්ධය වශයෙන් උත් වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර නාමස්කන්ධ වශයෙන් උත් බෙදන්න යනවා. ඉතින් එතකොට නාම රූප දෙකක් විදිහට එහෙම විස්තර කරන්න යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කාලේ නාම රූප කියන එක කතා කරන්නේ විඥානයත් එක්ක. විඥාන නාම රූප. විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් ගැන තමයි දේශනා වෙන්නේ. එතෙන්දී නාම රූපය කියලා කියන්නේ අර පංචස්කන්ධය ගැන කතා කරන්න තියෙන මට්ටම නෙමෙයි, ඊට වඩා සූක්ෂම මට්ටමක්. එතෙන්දී නාම රූපය කියන්නේ ඔය මහත්ය මතක් කරපු වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මෙන්න මේ කොටස් පහ. කියන්නේ අපේ හිතේ තියෙන ප්‍රාථමිකම මූලිකම චෛතසික පහක් කියලා කියන්න පුළුවන්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මෙන්න මේකට තමයි නාම රූපයක් කියලා මේ දේශනා කරන්නේ. ඒතර මෙන්න මේ බඳු නාම රූපයක තමයි හිත සාමාන්‍යයෙන් පැටලෙන්නේ. විඥානේ සාමාන්‍යයෙන් පැටලෙන්නේ. ඒතර මේතන නැහැ විඥානය. ඒ කියන්නේ නාම රූප කොටේ විඥානය නැහැ. විඥානයයි නාම රූපයයි දෙකක් වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයක් තියෙන එකිනෙක රඳාපවතින ගතියක් තමයි පෙන්වන්නේ. ඒතර මෙයා නාම රූපය විඥාණයට උදව් කරනවා, විඥාණය නාම රූපයට උදව් කරනවා. දැන් පසු කාලීනව ආපු ඔය විසුද්ධි මාර්ගයේන බෙදීම තමයි ඔය ස්කන්ධ පහ අර දෙකට දාප එක. නාම ස්කන්ධ හතරක් වශයෙන් උත් රූපස්කන්ධය වශයෙන් උත් රූප වශයෙන්. ඉතින් ඒක මේ අරකට එක පටලව ගන්න හොඳ නැහැ. එහෙමයි. ඒතර සංඥාස දැන් දවාචකෝ නාම රූප එක නාම කියන්නේ එතන ඉන්නේ සතරමා භූතයන් නෑ රූප කියන්නේ සතරමා භූතයන් නාම කියන්නේ වාචික පරිදි පස වේදනා සංඥා චේතනා මනස්කාර කියන ඒ කන්සියර් කියන්නේ රූප මේ නාම කොටස නාම රූපේ නාම කොටස ඔව් ඒ විදිහට තමයි ගන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ අවසානයේදී අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා පරිත කරනාම ඒ තියෙන අවසාන මේ තේරුම් ගැනීම කියලා තමයි මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. නෑ ඉතින් රහත් වීමම නම් එතන එහෙම කියන්නේ නෑ මට මතක විදිහට. ඒ කියන්නේ නාම රූපයත් විඥානයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය හරිම සූක්ෂමයි කියන එක මේ සඳහන් කරනවා. මහා නිදාන සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙක අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය හරිම සූක්ෂමයි. ප්‍රඥාවෙන් බැස ගන්න තියෙන සූක්ෂමම තැන තමයි මෙතන කියලා දේශනා වෙනවා. එහෙමයි. ඒක තමයි මම කටුකුරුගේ ස්වාමීන් වහන්සේ අර කියලා තියෙන්නේ. ධර්මිටි දෙකක් වගේ. අන්න හරි. ඔව්. ඒක තමයි මම දැන් වාසයට මේ සංවිධායක මණ්ඩලයට තමයි තාම කියන වාසෙන් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව මානෙල් ජයසුන්දර ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මගේ පරයන්ක භාවනාව අත්දැකීමයි මම ආනාපාන සති භාවනාව වඩන්නේ ඉක්මනින්ම ආස්වාස ප්‍රාස්වාසය කෙටිවිල පිහිල්ලා හිස් අවකාශයකට වගේ තනනුණා. ඒකම මට දැන් කිහිප දවසක ඉඳලම ඒ කය දැනෙනවා ස්වාමීන් වහන්සේ. කය දැනිලා ඊට පස්සේ සිතත්
ඒකම වෙනමම වගේ දැනෙනවා. කයත් සිතත් වෙනමම දැනෙනවා. අදත් ඒ වගේ කය වේදනා කිසිම දෙයක් දැනුනේ නැහැ. කය නිශ්චලව තිබුණා. එක කය කියලා මම අඳුරගත්ත. නමුත් කය කියන සාමාන්‍ය රූපේ නෙමෙයි, නිකන් හැඩතලයක් විතරක් බව. ඊට පස්සේ සිතුවිලිත් ඒ විදිහටම තිබුණා. කිසිම සිතුවිල්ලක් ආවේ නැහැ. ස්වාමීන් වහන්සේ මේක ටික වේලාවක් නිශ්චලව කිසිම දෙයක් නැතුව නිශ්චලව තිබුණා. කෙනෙක් මේ දිහා බලන් ඉන්නවා, මේ අවස්ථා දෙක දිහා බලන් ඉන්නවා වගේ මට දැනුණා. ටික වේලාවකින් පුදුම සැහැල්ලු ගතියක් දැනුණා. කයටත් සිතටත් සැහැල්ලු ගතියක් දැනුණා. සතුටක් වගේ දැනුණා. ඒ වුණාට මම මේ සතුටට පස්සේ ගියේ නැහැ. මම නිශ්චලව මේ දිහා බලන් හිටියා. ටික වේලාවකින් මට දැනුණා මෙතන කිසිම දෙයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ මෙතන කියන හැඟීමකුත් ආවා. ඒකම ඒ කය කියන කොටසත් සිත් කියන කොටසත් ඒ බලන් ඉන්න කෙනා තුන් දෙනාම මම කියන තැන එකට ගුලි වෙනවා වගේ දැනුණා, තද වෙනවා වගේ දැනුණා ස්වාමීන් වහන්සේ. මම නිශ්චලව ඒ අර බලන් ඉන්න කෙනා වගේ එයත් නිශ්චලව මේ මැද්දට වෙලා හිරෙකට පැක්කුණා වගේ දැනුණා. මේකට මැදි වෙලා බලන් හිටියා. සෑහෙන වෙලාවක් ස්වාමීන් වහන්සේ මෙහෙම තිබුණා. මට වෙනම කිසි සිතුවිල්ලක්වත් දැනීමක්වත් ආවේ නැහැ. නමුත් මම කියන තුල පැක් වෙලා තියෙනවා වගේ මට දැනුණා. මට භාවනාව ආරම්භ කරනකොටම කිසි වරදගතියක් තිබුණා. ඒකත් දැනුණා. නමුත් වෙනසක් උනේ නැහැ, දැනුණා විතරයි. මధుරෙ පිදුණා වගේ දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ දැනුණා විතරයි, මට වෙන කිසිම වෙනසක් දැනුන්නේ නැහැ. සෑහෙන වෙලාවක් මේ ඉඳලා භාවනාව අවසන් කළා. වහන්සේගෙන් අවවාදයක් ලැබුණා. ඔව් මට දෙන්නේ කියන්නේ කරන විදිය හොඳයි. ඒ කියන්නේ අපි ටික ටික මේ කය තේරුම් ගනිමින් වේදනාවන්, සංඥාවන්, සංස්කාරයන් මේවා තේරුම් ගනිමින් යන ගමනක් තමයි තියෙන්නේ. එතකොට අපිට එක එක මට්ටම් වලදී ඕක තව තව විෂදව තව සියුම්ව ඒවා යථා ස්වභාවය වැටහෙන්න පුළුවන්. ඉතින් ඒ බඳු මේ කියමනක් තමයි තියෙන්නේ. ඒ බඳු විස්තරයක් තමයි කෙරුවේ. ඉතින් ඕක තව දුරට දියුණු කරන්න. දියුණු කරන්න ඕක තව සියුම් වශයෙන් වැටහෙවි. මේවා අල්ලගෙන අපි උපාදාන කරන විදිහ, ඒවෙන් කෙනෙක් හදන විදිහ, මමෙක් හදන විදිහ වගේ දේවල් අපිට තේරෙන්න ගනීවි. ඉතින් එතකොට තමයි අපි කරන මෝඩකම් ටික අපිට තේරෙන්න ගන්නෙ. එතකොට තමයි ඉතින් අපි පොඩ අතහරින්න පටන් ගන්න. එතෙක් ඉතින් අපි අල්ලගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වහන්සේට නිරෝගී සුවපත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටළු ප්‍රභා මෙන්ඩිස්ට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසන් ස්වාමීන් වහන්සේ. ඔව්. තෙරුවන් සරණයි. මම හුඟක් කලින් නම් භාවනා කරන කෙනෙක්. ඉතින් මම දායන් පස්නාවේ දාත් ලක්ෂණ ප්‍රකට වෙලා ඒවයි ඇති බව වැටහිලා තත්ත්ව ලක්ෂණ වැටහිලා දැන් හිත උපේක්ෂා තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් මම පරයන්ක භාවනාවේ ඉඳ ගන්නකොට ඒ කෙලින්ම උපේක්ෂා තත්ත්වයට ගිහිල්ලා එක දිහා බලන් ඉන්නකොට අර ඒ දැනීමක් නැති වෙලා කිසි දෙයක් නැති වෙලා යනවා. ස්වාමීන් වහන්සේ ඒ තත්ත්වය හිත හැංගෙන තත්ත්වයක්ද නැත්නම් සංඥා නැති වෙන තත්ත්වයක්ද? ඔය හිත හැංගෙන්නත් පුළුවන් ඉතින්. අපි ඒ කියන්නේ මුල් කාලෙදී කියන්නේ අපිට එක පාටම මේකේ සමබරතාවයක් ගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිත සමාධියට බර වෙලා සමාධියක් තුල ගිහිල්ලා හිර වෙලා අපිට මුකුත් නොදැනෙන තත්ත්වයක් මේ ඉන්නේ කොහෙද මොකද්ද වෙන්නේ කියලා නොදැනෙන තත්ත්වයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකේ කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම තමයි අපි පටන් ගන්නෙ. හැබැයි අපි ටික ටික මේවා ප්‍රගුණ කරන්න අර නොදන්නා ස්වභාවය දන්නා ස්වභාවයක් බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි ලොකු සානස කියන්නේ නින්දට අවදි වෙනවා කියලා. ඒ කියන්නේ දැන් ඉන්නේ දැන් අපි අත්දකින්න නින්දක් වගේ. මොකද්ද වෙන්නේ කියලා තාම තේරෙන්නේ නැහැ. සතිය නැහැ. ඒ වුණාට හැබැයි මොකද්ද සමාධියක් තියෙන මොකද්ද අස්තකට යනවා. අපි දන්නේ නින්දක් ගියා වගේ දැනෙන්නේ නින්දකුත් නෙමෙයි හැබැයි. ඊට පස්සේ ඔන්න එළියට එනවා. හැබැයි මේක නැවත කරන්න ටික ටික ඔය නොදැනුවත් බව අඩු වෙන්න ගන්නවා. අපි අර සතිමත් බව වැඩි වෙලා නොදැනුවත් බව අඩු වෙන්න ගන්නවා. නැත්නම් අවදිමත් බව වැඩි වෙලා අර නිද්‍රෝපගත තත්වය
විසඤ්ඤ සත්වය අඩු වෙන්න ගන්නවා. එතකොට ඔන්න Tamanට තේනවා දැන් මෙහෙම වෙනවා. මේ විදිහට නුනක් දිනුනවා. මෙන්න මේ විදිහට හිත අපිටම නිදහස් වීමක්, උපාදාන වලින් තොර වීමක් සිද්ධ වෙනවා. ඒ தত্ত্বය තුල මෙන්න මේ විදිහට මම වාසය කරනවා. මම කියලා කියන එක වැරදි. ඉතින් මේ වාසයක් තියෙනවා. විහරණයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් ගිහිලා හිත උපාදාන කරනවා. කියලා මේ මුළු චිත්‍රයම දැනෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ නැවත නැවත මතක් කරන්නේ එකයි ඉතිහ තත්ත්ව සම්පජානෝ හෝති. ඉතිහ තත්ත්ව සම්පජානෝ හෝති. ඒ අබව මේ தত্ত্বය හොඳට දැනගන්නවා. මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන එයා හොඳටම දැනුවත්. ඔන්නේ දැනුවත් බව ලොකු වටිනකමක් තියෙනවා. හිත කෙලෙස් ඇසුරු කරනවා තමන් හොඳට දැනුවත්. හිත කෙලෙසුන්ගෙන් නිදහස් තමන් හොඳට දැනුවත්. තමන් කතා කරන්නේ මොකද්ද කියන එක තමන් හොඳට දැනුවත්. කතා කරන්නේ තේරුමක් තියෙන දෙයක් කියන එක තමන් දැනුවත්. තේරුමක් නැති දෙයක් කියලා ඒත් දැනුවත්. හිත විතර්ක කරන්නේ කාම විතර්කයක් නම් ඒත් දැනුවත්. හිත විතර්ක කරන්නේ නෙක්ඛම් විතර්කයක් නම් ඒත් දැනුවත්. ඒතකොට මෙන්න මේ දැනුවත් බව හොඳට තියෙනවා. දැනුවත් බව සහිතව තමයි ගමන යන්නේ. එතකොට ඒ දැනුවත් භවයේම තමයි අපි තව ඉස්සරහට යමින් දැනුවත් වෙමින් හිත නිකලස් කර ගනිමින් යන්න තියෙන්නේ. ඒ නිසා ඕක දිගට කරගෙන යන්න. එතකොට ඔය නොදන්නා ස්වභාවය දන්නා ස්වභාවය බවට පත් වෙවි. ටිකක් සක්මන වැඩියෙන් කරන්න. විශේෂයෙන්ම. ස්වාමීන් ඊට පස්සේ මම නැගිටලා සක්මන් කරන්න ගන්නවා. හරි. මොකද අර හිත නැති වෙන ගතිය වැඩි වෙනකොට මම නැගිටලා සක්මන් කරනවා. මොකද සමාධියට තාම බරයි. සක්මණෙන් තමයි ඕක සතිය ඉස්සරහට අරගෙන හිත සියුම් කළා සම්පජඤ්ඤය දියුණු කළා හදලා දෙන්නේ. සක්මණේදී හිත එකතැනම වගේ තියෙනවා. ප්‍රවෘත්ති දෙයක් නැහැ. ඒකට ස්වාමීන් ඒ හිත දැන් මට ඉච්ඡ තේරෙනවා එක හිතකින් තව හිතක් බලාගෙන ඉන්නවා වගේ තත්ත්වයක් විතර තියෙන්නේ. ඔව් එහෙම කියන්න පුළුවන් ඉතින්. එක හිතකින් තව හිතක් බලනවා කියලා ඉතින් එහෙම වචනයකින් පාවිච්චි කරන්න පුළුවන්. දැනුවත් බවක් තියෙනවා කියලා කියන්න පුළුවන් සරලව. අපේ හිත දැන් අතීතයක් ලුහු බැඳගෙන යන්නෙත් නැහැ අනාගතේ පැටලිලත් නැහැ රූපයක් සද්දයක් ගඳක් රසක් ඔස්සේ යන්නෙත් නැහැ හිත නිකන් තියෙන නතර වෙලා දැනුවත් බවක් තුල පිහිටලා තියෙනවා. ප්‍රශ්න වගේ අර පරණ දේශනාවලින් මට විග්‍රහ වුණා සායනසික පරණ දේශනාවලින්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව ආනන්ද මානකයට ඉදිරිපත් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. මින්වහන්ස ඔබට ගොඩාක් පින් අපේ ජීවිත ප්‍රකෘති කර ගැනීමට උදව් කිරීම ගැන මට තියෙනවා ලොකු ප්‍රශ්නයක්. මේ මම සෑහෙන කාලයක සිට SMS ක්‍රමයට ජීවත් වෙන්න උත්සාහ කරන පුද්ගලෙක්. මේකට මට ක්‍රමයක් විදියට ස්වාමින් වහන්සේ මේ සක්මන සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ හැම අවස්ථාවකදීම කඩේට ගියත් අවිදින්න ගියත් නැත්නම් ඇත්තටම පරියන්කයකට වාඩි වෙන්න ඉස්සෙල්ලත් මම සක්මන මුදුන් කඩ තියාගෙන ඒක ගොඩාක් උපකාරී වෙලා තියෙනවා මට ඒ මගේ මයින්ඩ්ෆුල්නස් එක තියාගන්න. සයින්වාසි මට තියෙනවා දැන් මෑතක ඉඳලා ලොකු ප්‍රශ්නයක්. දැන් සතර මහා භූත ගැන කතා කරාම අපි බලන්නේ රස්නය දැනීම අපේ දෙපතුලට වැදින විදිය සක්මන අවස්ථාවේදී එතකොට අපි ඒකම මගේ හිතේ දෝංකාර දෙනවා මේ සක්කාය දිට්ඨිය කියන එකක් ස්වාමීන් වහන්සේ. සක්කාය දිට්ඨිය ගැන අපි කියන දේ නැති කරන්නයි කියලා මගේ අදහස. ස්වාමීන් වහන්සේ සමා වෙන්න මගේ අද පොළද ප්‍රශ්නයක් නම් මට සමා වෙන්න. නමුත් දැන් මෙතන ගැටීමේදී සක්මන කරද්දී අපි සතර මහා භූතයන් සහ අපේ ශරීරය තියෙන අපේ ශරීරයත් සතර මහා භූත වලින් හදලා තියෙන්නේ. එතකොට එළිය බාහිරව තියෙන්නේ බහිද්දාව තියෙන්නේ සතර මහා භූත. එතකොට අපි එක්තරා විදිහක දැනීම ස්පර්ශ කිරීම ප්‍රශ්නය භෞතික ගුණාංගයන් අපි වෙන් කිරීමක් උත්සාහ කිරීමක් සමගම අපේ සක්කාය දිට්ඨිය ප්‍රවර්ධනය වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ කියලා මට දැනගන්න ඕන. හොඳයි.
නෑ ඇත්තටම අපිට මුලින්ම මේ කියන්නේ ධාතු ස්වභාවය හඳුනා ගන්න වෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තගම. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඔන්න ඉති රූපං කියන එක තමයි අපි ඔය කරන්නේ මුලදී. කියන්නේ අපි නිවර්දි විපස්සනාවක් වඩන්න යම්සේ සංස්කාර ස්වභාවයක් හඳුනා ගන්න ඕනේ. නැතු මේ සම්මුතියක් මත අපිට නිවර්දි විපස්සනාවක් වඩන්න බැහැනේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ මිනිස්සෙක් ඉපදුනා අපි අවුරුදු 60කට කලින් මේ මිනිස්සයා ජීවත් වෙලා මැරුණා. ඉතින් මෙතන මේ විපස්සනාවක් කියලා ඉතින් කියන්න බෑ. ඉතින් මෙතන මේ සම්මුති මරණයක් සිද්ධ වුණේ. නමුත් මොහොතක් පාසා මේ රූපස්කන්ධය ඇති වෙවි නැති වෙවි ගියා. එයා දන්නේවත් නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ ඔන්න ඔතෙන්ට එන්න. එතකොට අන්නේ එතෙන්ට එන්න නම් ඉති රූපං කියන එක අපි හොඳට දැනගන්න ඕනේ. මොකද්ද මේ රූප කියලා කියන්නේ? එතකොට ඒ රූප කියන එක විග්‍රහ වෙනවා සතර මහා ධාතුන් වශයෙන්. එතකොට මෙන්නේ රූප කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන් කියන්නේ මොකද්ද? සතර මහා ධාතු ක්‍රියාකාරීත්වය මොන වගේද කියන එක අපි හොඳට තේරුම් ගත්තොත් ඔන්න අපිට කියන්න පුළුවන් අන්න දැන් අපිට මේ රූපය සම්බන්ධයෙන් යම්සි අවබෝධයක් තියෙනවා. ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තගමෝ. දැන් එතකොට මේ රූපයන් හොඳට තේරුම් ගන්න ඒ රූප ස්වභාවයන්ගේ හැසිරීම යාගේ චරණය එයා ක්‍රියාත්මක වෙන ආකාරය ඔන්න තේරෙන්න ගන්නවා. එයා මොහොතක් පාසා ඇති වෙන හැටි, මොහොතක් පාසා වෙනස් වෙන හැටි, මොහොතක් පාසා නැති වෙලා යන හැටි. එතකොට ඔන්න තේරෙන්න ගන්නවා. එතකොට ඇති වෙන්නේ නැති වෙන්නේ මොකද්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න පුළුවන්. ඒ ඇති වෙන්නේ නැති වෙන්නේ එහෙමනම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කියලා නිකන් අපිට සරලව කියන්න පුළුවන්. එතකොට අන්නේ ඒ රූපය හොඳට තේරුම් ගැනීම තමයි මේ සක්මන් භාවනාවේදී අපි මුලින්ම කරන්න උත්සාහන්ත වෙන්නේ. එතකොට මේ ධාතු ක්‍රියාකාරීත්වය හඳුනා ගත්තොත් අපිට පුළුවන් පස්සේ සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගයට ඒක වේවි. ඒ කියන්නේ අපි මේ රූපයට ඇලීම නිසා මේක මම කර ගැනීම නිසා මේ තුල කෙනෙක් ඉන්නවා කියලා හිතා ගැනීම නිසානේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි අර විදිහට මේක හොඳට විග්‍රහ කළා විමර්ශනය කළා බලන්න මෙතන ඝන සංඥාව අයින් වෙලා මෙතන ධාතු සංඥාවක් මතුවෙලා මෙතන හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. මෙතන සත්‍යයක් නැහැ පුජ්‍යලයක් මමෙක් පුජ්‍යල භාවයක් මොකක්වත් නැති ස්වභාවයක් මෙතන තියෙන්නේ කියලා. අන්න සක්කාය දිට්ඨිය දුරු වෙන්න, ඝන සංඥාව දුරු වෙන්න, සන්තති ඝන, ඔය ආරම්මන ඝන, ඔය විවිධ ඝන ස්වභාවයන් අයින් වෙන්න. ඒතර මේ ක්‍රියාපටිපාටිය සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි මුලින් තමන්ගේ කියලා සලකන මේ ස්වකීයයි කියලා සලකන මගේ කයම හොඳට අර විදිහට ධාතු ක්‍රියාකාරීත්වයට දාලා බලන්න උත්සාහන්ත වෙනවා. ඒක තමයි පස්සේ බලද්දී එයාට තේරෙනවා. ඉතින් මෙතනත් ස්වභාවය මේ වගේමයි. තව තැනකත් බාහිරෙත් තියෙන්නේ මේ වගේමයි. ඒතර අජ්ජත් එක බලලා තමයි බාහිරට යන්නේ. ඒක අනුමාන ඥාණයෙන් එතකොට තේරෙනවා. මෙතන තියෙන ස්වභාවයම තමයි එළිය තියෙන්නේත් කියලා. ඉතින් ඔක්කොම එතකොට ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. එකක්වත් ප්‍රයෝජනෙ නැත්තේ නැහැ. ටික ඒ සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගයට සැහැණ පිටුවහලක් සපයනවා. ඔබ ස්වාමීන් වහන්සේට බොහොම පිං. මගේ ප්‍රශ්නය තව සංකීර්ණ වුණාද දන්නේ නැහැ. මේ අපි ඇත්තටම අපි උගා පෘථග්ජන හින්දා වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ අපිට ඒක තේරුම් ගන්න අමාරු. මම කියන්නේ හරි සරල දෙයක්. අපි දැන් ධාතුන් අයින් කරන්න පිට බාහිද්දාව සහ අධ්‍යාත්ම ධාතුන් සෙපරේට් කිරීමේදී ඇත්තටම සූක්ෂමව සක්කාය දිට්ඨිය වර්ධනය වෙනවා කියලා කොහොමද වෙන්නේ කියන්නකෝ. දැන් සක්කාය දිට්ඨිය වර්ධනය වෙන්න නම් උපාදාන වෙන්න ඕනේ. දැන් මහත්යට උපාදානය නිසා නෙමෙයිද ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ අපේ දැනීම් ස්පර්ශ වීම අර කියපු ලක්ෂණ ධාතු ලක්ෂණ අපි ස්පර්ශ කරන්න අඳුනගන්න යන්නේ අපි ඒක මේ බාහිද්දා බාහිර සහ අභ්‍යන්තර කියන දේ අපි වෙන් කිරීමට ගන්න උත්සාහය නිසා නේද? ඇත්තටම පරිණත නැති නිසා වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ ඒකයි මම හිතන්නේ අපිට මේ නිටේදී අනේක හොඳ මදි කියලා මට හිතෙනවා. නෑ මහත්ය කියන එකේ පොඩි පොයින්ට් එකක් තියෙනවා, කරුණක් තියෙනවා. අපි මේ දෙකක් වශයෙන් ගැනීම තුල අවිද්‍යාවක් තියෙනවා. කියන්නේ මෙතන මම ඉන්නවා, අතන අරයා ඉන්නවා කියලා ගැනීම තුල තනිකර අවිද්‍යාව තියෙන්නේ. ඒක නෙමෙයි ඇත්තටම අපි මේ කරන්නේ. අපි මේ දැනට අපි සම්මුතිය මත පදනම් කරගෙන මෙතන මේ මමයි කියලා සලකන මේ කය අපි පොඩ්ඩක් ඇත්තටම නිකන් බලා යනවා. එතකොට අන්න ඒ පහළ වෙන අවබෝධය ඒ යෝගාවචරයම ප්‍රශ්න කරනවා කොහොමද මෙතන දැන් කෙනෙක් ඉන්නේ?
කොතනද මමෙක් ඉන්නේ? මෙතන තියෙන හුදු ධාතු ක්‍රියාකාරීත්වයක්ය. මේක නිරන්තරයෙන් ඇතිවෙන ප්‍රවාහයක් මෙතන තියෙන්නේ. කොතනද මෙතන සත්වයක් ඉන්නේ? කොහොමද මෙතන පුජ්‍යලයක් ඉන්නේ? කියලා එයාගෙම හිත ප්‍රශ්න කරනවා. එතකොට තමයි අන්න සක්කාය දිට්ඨිය නිකන් අභියෝගයකට ලක් වෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එක අපේ තේරුම් ගන්න තියෙන මේ රාශියම මේ සමූහයම එකක් වශයෙන් සැලකීම. පුජ්‍යලයක් වශයෙන් සැලකීම, ආත්මයක් වශයෙන් සැලකීම. දැන් අපි විපස්සනාවක් වඩද්දී ධාතු මනසිකාරයක් වඩද්දී මෙන්න මේ අපි දැනට කරන මේ එක්තරා අන්දමකින් කියනවා නම් ඒ සම්මුතිය ඝණය එකක් වශයෙන් සලකන ඒ අවිද්‍යාව තමයි එක්තරා අන්දමකින් අභියෝගයකට ලක් වෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි අපි මුලදී ඔය වගේ ටිකක් උත්සාහයෙන් ධාතු ක්‍රියාකාරීත්වය හඳුනගන්නේ. ඉතින් ඒක හඳුනා ගැනීමේදී මේ මෙතන මම අතන අරයා ඉන්නවා කියලා අජ්ජත් බහිද්දාවක් නෙමෙයි අපි මේ කරන්නේ. සූක්ෂම මට්ටමින් මේ අපේ පහසුව පිණිස දැනට තේරෙන දැනට දැනෙන ධාතු ක්‍රියාකාරීත්වය තමයි හඳුනා ගන්න උත්සාහන්ත වෙන්නේ. ධම්මජීව හාමුදුරුවෝ කියන අර වචනේ මට මතක් වෙන අපි සෙල්ලක්කාර විය යුතුයි කියන දේ කියන්නේ. එක්තරා විදිහක සූක්ෂම වෙන්න ඕන. ඔබතුමාට ඔබ වහන්සේට බොහොම පිං අපව දැනුවත් කිරීම ගැන බොහොම අගය කරනවා. හොඳයි. දරුවන් සන්නයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි මෙතුලින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.